ආයුබෝවන් දරුවනේ අපි දැන් ගිය සතියේ පටන් ගන්නනේ අපේ 4 ශ්‍රේණියට අදාළ පාඩම් පිළිබඳව සාකච්ඡා කරන්න නේද? අපි එදා කතා කළා සමමිතිය කියලා පාඩමක්. මතකද කියලා බලන්න. දැන් අද දවසේ මම සමමිතිය කියන පාඩම ඉවර කරලා කුලක කියන පාඩමට යනවා. එතකොට දැන් ඕගොල්ලෝ ඉස්සෙල්ලාම බලන්න ඕනේ ඕගොල්ලන්ට මතකද කියලා ඕගොල්ලෝ සමමිතිය පාඩම යටතේ ඉගෙනගත්තු දේවල්. සමමිතිය කියලා කියන්නේ ලේසිම පාඩම් අතර එකක්. හරි. දැන් ඉස්සෙල්ලාම එහෙනම් හැමෝම සමමිතිය සටහන දැන් බලලා නැත්තම් අද පාඩමට එන්න කලින් අනිවාර්යයෙන්ම මේ පාඩමත් එක්ක එකතු වෙන්න කලින් ඒ සමමිතිය කොටස බලාගෙන ඒ කොටස ටිකක් හොඳින් මතක තියාගෙන මේ කොටසත් එක්ක එකතු වෙන්න දරුවෝ. දැන් ඔයගොල්ලෝ ඉන්නේ ගෙදරමනේ. හරිද? ඒතර ඔයගොල්ලන්ට ඕන තරම් කාලය තියෙනවා. ඒ නිසා මේ අලුත් පටන් ගැනීමක් තමයි දැන් අපි මේ 4 ශ්‍රේණිය යන්නේ. ඒතර 6 ඒවා අපිට අදාළ නැහැනේ දැන්. එතකොට දැන් 7 පටන් ගත්ත විතරනේ. මේ ටික හොඳට පාඩම් කරන් යන්න ඕනේ. හරිද? ඒතර යම් කිසි කෙනෙක්ට බැරි වුණා නම් ඒ දේවල් කරගන්න දැන් අනිවාර්යෙන් ගිහිල්ලා ඒ ටික බලලා මේ කොටසත් එක්ක එකතු වෙන්න. හරිද? හරි. අපි දැන් ගිය සතියේ කතා කළා මෙන්න මෙහෙම දෙයක්. අපි අවට තියෙන සමහර වස්තුන් ගත්තහම ඒවල රූප සටහන් ගත්තහම ඒ සමහර රූප සටහන් අපිට පුළුවන් කිසියම් රේඛාවක් ඔස්සේ සමාන කොටස් දෙකකට හිටින විදිහට එක මත එක පිහිටන්න නැවීමක් කරන්න. නැත්නම් අපි කියනවා කිසියම් තල රූපයක් අපිට පුළුවන් යම් රේඛාවක් ඔස්සේ එක මත එක සිටිනසේ සමාන කොටස් දෙකකට නවන්න. ඔන්න ඔය වගේ යම් කිසි තල රූපයකට පුළුවන් හැකියාවක් තියෙනවා නම් එක මත එක හිටින විදියට කොටස් දෙකකට නවන්න අන්න ඒ තල රූප වලට අපි කිව්වා මොන සමමිතිය තියෙනවද? ද්විපාර්ශ්වික සමමිතිය තියෙනවා. සමමිතිය කියලා කියන්නේ අර හරියටම කොටස් දෙක සමාන වෙනවා එක මත එක හිටින නිසා. ද්විපාර්ශ්විකයි කියන්නේ කොටස් දෙකකට නවන නිසා. ඊළඟට අපි ඉගෙන ගත්තා ඔන්න ඔය කොටස් දෙකකට නැවෙද්දි ඔය නැමුම් රේඛාවක් තියෙනවානේ. ඕකට කියනවා මොකක් කියලාද? සමමිතික අක්ෂයක් කියලා කියනවා. සමමිතික අක්ෂය. එතකොට ඔය සමමිතික අක්ෂ රූපයෙන් රූපයට මොකද වෙන්නේ? වෙනස් වෙනවා. රූපයෙන් රූපයට වෙනස් වෙනවා. කාටද වැඩිම සම්මිතික අක්ෂ තියෙන්නේ දරුවෝ? වැඩිම සම්මිතික අක්ෂ තියෙන්නේ වෘතයට. මතකයි නේද? වෘතය ඕන පැත්තකට නැමුවොත් එක මත එක පිහිටනවා. අපි කිව්වා අනන්තයක් සම්මිතික අක්ෂ තියෙනවා. එතකොට අපි තල රූප කිහිපයකම සමමිතික අක්ෂ හොයාගන්න එව්වා කපලා නවලා බැලුවා. එතකොට ඕගොල්ලෝ හඳුරගත්තා ඍජු කෝණාශ්‍රයකට නම් සම්මිතික අක්ෂ දෙකක් තියෙනවා. සමචතුරාශ්‍රයකට නම් සම්මිතික අක්ෂ හතරක් තියෙනවා. සමපාද ත්‍රිකෝණයකට නම් සම්මිතික අක්ෂ තුනක් තියෙනවා. ඔය විදිහට එක එක රූප සටහන් වලට තියෙන සම්මිතික අක්ෂ ඕගොල්ලෝ හඳුරගත්තා. එතකොට ඕගොල්ලන්ට මතක ඇති අර ෂඩාශ්‍රයයට එහෙම සම්මිතික අක්ෂ 6ක් තිබ්බා. මම ඕගොල්ලන්ට අෂ්ටාශ්‍රයත් කියලා දුන්නා නේද? ඒකට 8ක් තිබ්බා. ඒ කියන්නේ සම්මිතික අක්ෂ ගොඩාක් වැඩි තල රූපත් අපිට හම්බෙනවා. කොහොම හරි ඔන්න ඔය නැමුම් රේඛාවලට තමයි කිව්වේ මොනවා කියලාද? සමමිතික අක්ෂ කියලා. ඊළඟට ඕගොල්ලන්ට මතකද අපි අවසානයේට කතා කළා මෙන්න මේ ද්විපාර්ශ්වික සමමිතික රූපයක ඔය සමමිතික අක්ෂය පදනම් කරගෙන ලක්ෂණ 3ක් තියෙන්න ඕනි කියලා. ලක්ෂණ 3ක් මොනවද ලක්ෂණ 3? ලක්ෂණ 3 තමයි පළවෙනි ලක්ෂණේ තියෙන්න ඕනේ මොකක්ද? සමමිතික අක්ෂය දෙපස කොටස් මොකක් වෙන්න ඕනද? හැඩයෙන් සමාන වෙන්න ඕනේ. පළවෙනි දේ සමමිතික අක්ෂය දෙපස කොටස් හැඩයෙන් සමාන වෙන්න ඕනේ. ඊළඟට දෙවෙනි කාරණේ සමමිතික අක්ෂය දෙපස කොටස් ප්‍රමාණයෙන් ඒ කියන්නේ වර්ගඵලයෙන් සමාන වෙන්න ඕනේ. ඊළඟට තුන්වෙනි කාරණේ තමයි දරුවෝ සමමිතික අක්ෂය දෙපස කොටස් නැමූ විට එක මතයක සමපාත වෙන්න ඕනේ. ඒ කියන්නේ එක මතයක පිහිටන්න ඕනේ. ඔන්න ඔය කරුණු තුන නම් අනිවාර්යයෙන්ම ඕනේ. මතකද අපි ඒක යොදාගෙන ඊළඟට අභ්‍යාසයක් එහෙම කළේ? අර රූප සටහනක් ඇඳලා ඒකේ කඩිරකින් ඇඳලා දෙනවා රේඛාවක්. අපෙන් අහනවා ඒක සමමිතික අක්ෂයක් වේද නොවේද කියලා. එතකොට ඒ ගැන අදහසක් දක්වද්දි මොකද වෙන්නේ? අපි බලන්න ඕනේ ওই කරුණු තුනම. ඒ කියන්නේ මේ රේඛාවට දෙපැත්තේ තියෙන කොටස් දෙක හැඩයෙන් සමානද කියලා බලන්න ඕනේ මුලින්ම. ඊළඟට හැඩයෙන් සමාන නම් ඊළඟට බලන්න ඕනේ ප්‍රමාණයෙන්ුත් සමාන වෙනවද කියලා. එතකොට ප්‍රමාණයෙන්ුත් සමාන නම් ඊළඟට බලන්න ඕනේ මොකක්ද? ඒව නැවුවොත් එක මත එක පිහිටනවද කියලා. අන්න ඒ කියන කරුණු තුනම තියෙනවා නම් අපිට කියන්න පුළුවන් ඒ තියෙන්නේ සමමිතික අක්ෂයක් කියලා. හරි. ඔන්න ඔය ටික අපි කතා කළානේ. දැන් ওই ටික පාඩම් තියෙන්නත් ඕනේ. පාඩම් තියෙන්න ඕනේ මෙන්න මේ කරුණු ටික.
ඒ තමා ද්විපාර්ශ්වික සම්මිතික රූපයක් කියන්නේ මොකක්ද? මොකද්ද ද්විපාර්ශ්වික සම්මිතික රූපයක් කිව්වේ? කිසියම් තල රූපයක් ඒ මත පිහිටි යම් රේඛාවක් ඔස්සේ එක මත එක සම්පාත වන අයුරින් කොටස් දෙකකට නැවිය හැකි නම් එය ද්විපාර්ශ්වික සමමිතික රූපයක් නම් වේ. දැන් ඔය ඔක්කොම කතන්දරය ඕනේ නැහැ. ඒකේ අදහස මතක තියාගන්න. හරිද? මෙන්න මෙහෙම වුණොත් තමා ද්විපාර්ශ්වික සමමිතික තල රූපයක් කියන්නේ කියලා. ඊළඟට අනිවාර්යයෙන්ම සමමිතික අක්ෂ කියන්නේ මොනවද කියලා නම් මතක තියාගන්නම ඕනේ. හැමෝටම සමමිතික අක්ෂ නැහැ. දැන් මතකනේ සමාන්තර ආශ්‍රයයට සමමිතික අක්ෂයක් නැහැ. ඒ වගේම තමා එක එක තල රූප වල තියෙන සම්මිතික අක්ෂ ටික මතක තියාගත්තොත් ඕගලන්ට විභාගවල උත්තර ලියන්න ගොඩක් පහසුයි. දැන් අපි ගත්තොත් ගොඩාක් නිතර දෙනෙව්වා තමා ඔය වෘත්තය, සමචතුරාශ්‍රය, ඍජුකෝණාශ්‍රය, සමපාද ත්‍රිකෝණය වගේ ඒවා. එතකොට ඕවට තියෙන සම්මිතික රේඛා ගාන නැත්නම් සම්මිතික අක්ෂ ගාන මතක තියාගත්තොත් ඕගලන්ට ලේසි. හරිද? එතකොට ඊළඟ කාරණය තමයි වැදගත්ම ඔය අවසානයේට කතා කරපු සමමිතික තල රූපයකට දාලව ද්විපාර්ශ්වික සමමිතික තල රූපයකට දාලව පවතින්න ඕනේ ලක්ෂණ තුන තියෙන්නේ. ඔය තුන නම් පාඩම් කරගන්නම ඕනේ. මොකද ඌව නම් විභාගවල අනිවාර්යෙන් යෙදෙනවා. අන්න ඒ නිසා. හරි. එහෙනම් දැන් මම ඕගොල්ලන්ට අභ්‍යාස වගේක් එහෙම දීලා තියෙන්නේ දා. ඒ අභ්‍යාස ටික අපි බලමු. දැන් කොහොමත් ඊළඟට මම කැඳවනවා ඕගොල්ලන්ගේ කරපු වැඩ ටික බලන්න. හරි. ඒ නිසා ඒක එතකොට මම බලන්නම්. මොකද මම දැක්කේ නෑ කවුරුත් ගෲප් එක හරහා කිසිම ප්‍රශ්නයක් නම් යොමු කරලා තියෙනවා. මේ කරපු කොටස සම්බන්ධයෙන්. හරි. එහෙනම් දරුවෝ අද අපි සාකච්ඡා කරමු මේ අපි කරපු සමමිතිය පාඩමේ තව අපිට පොඩි කොටසක් ඉතුරුයි. හරිද? අන්න ඒ සම්බන්ධයෙන්. මොකද ඇත්තටම දැන් මේ පාඩම ඕගොල්ලන්ට මම මේ කරන්නේ දෙවෙනි වතාවට. හේතුව දරුවෝ දැන් මීට කලින් ඕගොල්ලන්ගේ මේ පාඩම මම රෙකෝඩ් කළා. නමුත් ඇති වුණු ප්‍රශ්නයක් නිසා ඒ මුළු පාඩමම මට නැතුව ගියා. ඕගොල්ලන්ගේ විතරක් නෙමෙයි පන්ති කිහිපයකම. ඉතින් දැන් ආයෙත් මට මේ පාඩම කරන්න වෙලා තියෙනවා. හරි? හරි. එහෙනම් දැන් අද දවසේ අපි ඉස්සෙල්ලාම සම්මිතිය පාඩම සාකච්ඡා කරලා ඉවර කරගමු. ඊළඟට අලුත් පාඩමට යමු. රයිට්. ලියන්න දරුවෝ අනුමාත්‍රකාවක් ද්විපාර්ශ්වික මාත් එක්කම ලියා ගන්නකො. ද්විපාර්ශ්වික සමමිතික ද්විපාර්ශ්වික සම්මිතික තල රූප ඇඳීම ද්විපාර්ශ්වික සමමිතික තල රූප ඇඳීම ලියා ගන්න. ද්විපාර්ශ්වික සමමිතික තල රූප ඇඳීම. හරිද? දැන් ඔයගොල්ලෝ මාතෘකාව ලියාගත්තද? හරි. මෙන්න අහගන්නකො ළමයි. දැන් මේකෙදි අපි කරන්නේ ද්විපාර්ශ්වික සමමිතික තල රූප අඳිනවා. එතකොට අඳිනවා කියලා කියන්නේ සම්පූර්ණ රූපෙම අඳින එක නෙවෙයි. අපිට විභාගෙදී ඔය රූපෙකින් කොටසක් ලබා දෙනවා. හරිද? කොටසක් ලබා දෙනවා. අපි කරන්නේ ඒ කොටස උපයෝගී කරගෙන සම්පූර්ණ රූපෙම සම්පූර්ණ කරලා ඇඳලා දෙන එක. හරිද? ඒක වෙන්නේ මෙහෙමයි. දැන් ඒක කරන්න නම් අපිට කොටු කොලයක් ඕනේ. කියන්නේ කොටු තියෙන කොලයක් ඕනේ. දැන් ඔයගොල්ලන්ගේ නම් පොතේ කොටු තියෙනවනේ. දැන් මගේ බෝඩ් එකේ කොටු නැහැනේ. ඒ නිසාම කොටු ටිකක් ඉස්සෙල්ලා ඇඳ ගන්න. හරි? එතකොට දැන් විභාගේ දැන් ප්‍රශ්න පත්‍රේ print කරන කොලේ ගොඩක් වෙලාවට කොටු කොලයක් නෙවෙයිනේ නේද? එතකොට මේ වගේ කොටු ටිකක් ඇඳලා තමයි ඒගොල්ලොත් ඕගොල්ලන්ගෙන් ප්‍රශ්නේ අහන්නේ. දැන් ඔය මන් දුන්නු නිබන්ධනෙත් ඕගොල්ලන්ට පේනවා ඇති. ඔය පාඩමේ අවසාන අභ්‍යාසවල මේ විදිහට කොටු වගේක් ඇඳලා රූපයකින් කොටසක් විතරක් ඇඳලා දීලා තියෙනවා. ඔන්න ඔය වගේ ඒවා තමයි අපි කතා කරන්නේ. හරි. මම ඉස්ලාම් කොටු ටිකක් මෙහෙම ඇඳ ගන්නම්. ඕගලන්ට අඳින්න අවශ්‍ය නැහැ දරුවෝ. ඕගලන්ගේ කොටු රූල් පොතේ හොඳටම තියෙනවා කොටු ගාන. එතකොට හිතන්න මෙන්න මේ වගේ කොටු තියෙන කොටසක හරිද? මේ වගේ කොටු තියෙන කොටසක මේ ටික අයින් කරමුකෝ අපි. කුඩයිනේ ටික. හරි. ඔන්න ඔය වගේ එකක
ඕගොල්ලන්ට ඇඳලා දෙනවා රූපයකින් කොටසක්. මෙහෙම බලන්නකෝ. ඒක දෙන්නේ මෙහෙමයි. මම මේකේ තව කොටසක් දරුව ඇඳ ගන්නම්. පොඩි කොටසක්. හරි. මෙන්න මෙහෙම එකක් තිබිලා අපි හිතමුකෝ මෙන්න මෙතන මෙහෙම රූපයකින් කොටසක් ඕගොල්ලන්ට ඇඳලා දෙනවා. මෙහෙම බලන්න. මෙහෙම දැන් මගේ මේ හරියටම කොටු නැති හින්දා දරුවෝ වෙනස් තැන්වල ලියන්නේ. මෙහෙම මෙහෙම. ඔන්න ඔහම ඔයගලන්ට පේන ඇති නේද? ඔන්න ඔහම රූපයකින් කොටසක් ඇඳලා දෙනවා කියලා අපි හිතමුකෝ. හරිද? රූපයකින් කොටසක් ඇඳලා දෙනවා. ඇඳලා මෙන්න මෙතන මෙහෙම කඩිරකින් මාක් කරලා තියෙනවා සම්මිතික අක්ෂයක්. සම්මිතික අක්ෂයක් මාක් කරලා තියෙනවා. මාක් කරලා ඕගොල්ලන්ට කියනවා රූපය සම්පූර්ණ කරන්න කියලා. නැත්නම් සම්මිතික වන විදිහට රූපය සම්පූර්ණ කරන්න කියලා කියනවා. දැන් දරුවෝ දැන් මේක ඇත්තරම බොහොම පහසු දෙයක්. හරිද? මේ සම්මිතිය කියන පාඩම කොහෙත්ම අමාරු නෑ. දැන් මේ වගේ දෙයක් දුන්නොත් දැන් අපිට කියන්නේ මේක ද්විපාර්ශ්වික සමමිතික තල රූපයක් වෙන විදිහට මේ රූපය සම්පූර්ණ කරන්න කියලා. එතෙන්දී අපි කරන්නේ දැන් අපි දන්නවනේ ද්විපාර්ශ්වික සමමිතික තල රූපයක් වෙන්න නම් මොකක් වෙන්න ඕනද? සමමිතික අක්ෂය දෙපැත්තේ කොටස් මොකක් වෙන්න ඕනද? හරියටම හැඩයෙන් ප්‍රමාණයෙන් සමාන වෙන්න ඕනේ. එහෙනම් දැන් අපි කරන්නේ දැන් මෙතන තියෙනවනේ නේද? මෙතන තියෙනවනේ මෙහෙම සම්මිතික අක්ෂයක්. එතකොට දැන් ඒකෙන් එක පැත්තක් නේ මේ විදිහට ඇඳලා තියෙන්නේ. ඔය විදිහටම ඔය ප්‍රමාණයටම එහා පැත්තෙන් කොටසක් ඇඳ ගන්න ඕනේ. හරිද? ඒක අඳිද්දි දරුවෝ මේ කොටු රූල් භාවිතා කරන්න පුළුවන් අපිට. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති නේද? මෙතන ඉඳන් මෙතෙන්ට එද්දි මෙහෙම බලන්න කොටු 1යි 2යි දෙකක් පහළට දෙකක් මේ පැත්තට දෙකක් පහළට ඇවිල්ලා දෙකක් පැත්තට ගිහිල්ලා නේද මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඒ දුරම හරියටම සමානව අනිත් පැත්තට ගන්න ඕනේ. දැන් මේ කොටස තියෙන්නේ කොටු දෙකක් දුරින්නේ. ඒතර අපි කරන්නේ සම්මිතික අක්ෂයේ ඉඳන් කොටු දෙකක් මේ පැත්තෙනුත් හරියටම ඒ එන්න ඕන තැන මාක් කර ගන්නවා. ඒ කියන්නේ අර මේ රූපයේ මුළු ටික අපි ඉස්සෙල්ලාම මාක් කර ගන්නවා. දැන් මෙතනින් ඉන්න පටන් ගන්නෙ. එතනින් පටන් අරන් එන්න ඕනේ මෙතෙන්ට. ඊළඟට බලන්න ආයේ මෙහෙම පහළට ඇවිල්ලා මෙතන නේද නතර වෙලා තියෙන්නේ. ඒ කියන්නේ සම්මිතික අක්ෂයේ ඉඳන් කොටුවක් මේ පැත්තටනේ. අන්න ඕගොල්ලොත් සම්මිතික අක්ෂයේ ඉඳන් කොටුවක් එන්න ඕනේ එහෙනම් එහා පැත්තට. ඔන්න ඔහම ඉස්සෙල්ලාම කරන්නේ ඒ අඳින රූපයේ හරියටම එන්න ඕන තැන් ටික මුළු ටික අපි ඔකට කියනවා ශීර්ෂ ටික ලකුණු කරගන්නවා. හරිද? ලකුණු කරගත්තට පස්සේ ඉතින් අපිට හරියටම අඩිරුවක් පාවිච්චි කරන්න ඕගොල්ලෝ නම් හරියටම මෙන්න මේ විදිහට අර හැඩේටම අනිත් කොටස ලකුණු කරගන්න පුළුවන්. එතකොට බලන්න සමමිතික අක්ෂයේ දෙපස කොටස් දැන් මොකක් වෙලාද? හැඩයෙන් ප්‍රමාණයෙන් සමාන වෙලා. එතකොට දැන් ඕක මොන රූපයක් වෙනවද? ද්විපාර්ශ්වික සමමිතික තල රූපයක් වෙනවා. පැහැදිලිද? එහෙනම් දරුවෝ මේකෙදි කරන්නේ හරියටම දෙපැත්ත සමාන වෙන විදිහට සම්මිතික අක්ෂයෙන් දෙපැත්ත සමාන වෙන විදිහට ඔන්න ඔහොම රූපයක් අපි සම්පූර්ණ කරනවා. පැහැදිලිද? හරි. දැන් ඔය වගේ එකක් වෙන්නත් පුළුවන්. ඊළඟට මෙහෙම එකක් වෙන්නත් පුළුවන්. මේ බලා ගන්නකො තව එකක් මම කියලා දෙන්නම්. මට කොටු අඳින්න වෙන එක තමයි ප්‍රශ්නය. දැන් ඕගොල්ලන්ට නම් එහෙම ප්‍රශ්නයක් නැහැ. මට කොටු නැහැනේ නේද? මෙන්න මෙහෙම අපි කොටු ටික ඇඳගත්තොත්. එතක ඔයගොල්ලෝ බලන්නකෝ අර ඔයගොල්ලන්ගේ නිබන්ධනයේ මම මොනවද දාලා තියෙන රූප කියලා ඒව අඳින්න ඔයගොල්ලන්ට පුළුවන්ද කියලා. ඔය ඊට වඩා ලස්සන රූප වගේක් මම දාලා තියෙනවා නිබන්ධනේ. right. අපි ගමු මෙන්න මෙහෙම කොටු ටික. මේ අන්තිම ටික මම අකලා දාන්නම්. මේව කොටු දෙකක් තියෙනවා කියලා අපි හිතමුකෝ. හරි. දැන් බලා ගන්නකො මේ පැත්ත මේ. දැන් අපි හිතමු දැන් අපිට දෙනවා සම්මිතිකාක්ෂ දෙකක් කියලා. මෙහෙමත් එකක් දීලා ඔහොමත් එකක් දීලා මේ පැත්තටත් එකක් දෙනවා ඔහොම. සම්මිතිකාක්ෂ දෙකක් තියෙනවා ඈ. පේනව නේද? සම්මිතිකාක්ෂ දෙකක් තියෙනවා මේ. මේ පැත්තට එකයි මේ පැත්තට එකයි.
දීලා මෙන්න මෙහෙම ඇඳලා තියෙනවා කොටසක්. මම මෙතන කියලා හිතමුකෝ. මෙහෙමයි මෙතෙන්ටයි ආයේ මෙතෙන්ටයි ආයේ දැන් මේ සම්මිති කක්ෂයනේ මෙහෙම ඉස්සරහට යනවනේ. ආයේ මෙතෙන්ටයි. ඔන්න ඔහොම කොටසක් විතරක් ඇඳලා දීලා තියෙනවා. හරිද? දැන් අර වගේ නෙමෙයි. දැන් අපිට එක පැත්තයිනේ ඉස්සෙල්ලා ඇඳලා තිබ්බේ. අපි එක පැත්තයිනේ පෙරෙව්වේ. පැති දෙකයි එතන තිබ්බේ. මෙතන දැන් සම්මිති කක්ෂ දෙකක් තියෙනින්ද කොටස් හතරක් සම්පූර්ණ වෙන්න ඕනේ. කොටස් හතරක්. එතකොට දරුවෝ ඉස්සෙල්ලාම කරන්නේ අර වගේම මේ හැඩය බලලා ඒ හැඩයමනේ මේ පැත්තට එන්න ඕනේ. එතකොට මේ හැඩයම මෙතන ඇඳෙන්න කොහොමද කියලා බලනවා. දැන් බලන්න මේ මුල්ල තියෙන්නේ සමමිතික රේඛාව ඉඳන් කොටුවක් දුරින් නේද? අන්න එනවා සම්මිතික රේඛාව ඉඳන් කොටුවක් දුරින් එතන මාක් කරගන්නවා. එහෙනම් මේ වගේම තැනක් මෙතෙන්ට එන්න ඕනේ. ඊළඟට ඒ කෙලින්ම කොටුවක් ඉස්සරහින් ගිහිල්ලා නේද අනිත් මුල්ල තියෙන්නේ. එහෙනම් මෙතන ඉඳන් ආයෙ කොටුවක් ගිහිල්ලා තමයි අනිත් මුල්ල තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඔය වගේ තැනක. හරිද? අපි ටික ටික ඇඳගෙනත් යන්කෝ. ඉස්සෙල්ලාම මෙහෙම කොටසක් එනවා. ඊට පස්සේ මෙහෙම කෙලින්න යන්න ඕනේ. එහෙනම් ඊළඟට එන්න ඕනේ ඔහොම කොටසක්. ඔන්න එහෙනම් කොටසක් ඇඳගත්තා. ඊළඟට පහළට නේද එක කොටුවක් යන්නේ. අන්න එහෙනම් එක කොටුවක් පහළට ගන්නවා ඊළඟට. එක කොටුවක් පහළට ගියා. ඊළඟට එක කොටුවක් මෙහෙම ඉස්සරහට යනවා නේද සම්මිති කක්ෂය ළඟට එනවා. එහෙනම් එක කොටුවක් ඉස්සරහට සම්මිති කක්ෂය ළඟට. ඔන්න ඔහොම ඉස්සෙල්ලාම මේ පැත්තට අනුව මේ පැත්ත සම්පූර්ණ කරගන්නවා. හරිද? දැන් දරුවෝ මේ වගේනේ දැන් එක පැත්තක්ම ඇඳුනනේ. එතකොට දැන් මේ සම්පූර්ණ එකම බලලා ඊට ගැලපෙන විදිහට අනිත් පැත්ත දැන් ඇඳ ගන්නවා. මෙන් බලන්න මේ. දැන් බලනවා මේ පැත්තත් එක්ක. දැන් මෙතන ඉඳන් ආයේ මෙහෙම රේඛාවක් යන්න ඕනේනේ. එහෙනම් මෙහෙට නේ දෙන්න ඕනේ ඔය. දැන් මේ සම්මිති කක්ෂයේ ඉඳන් කොටුවක් මේ පැත්තට තියෙන. එහෙනම් කොටුවක් මේ පැත්තට ගන්න ඕනේ. ඊළඟ කොටස රේඛාවක් තියෙන්නේ. එහෙනම් මෙහෙම ගන්නවා රේඛාවක්. හරි. ඊළඟට මෙහෙම මේ පැත්තට නේද යන්නේ. එහෙනම් ආයේ මේ පැත්තට යනවා ඔහොම. ඊළඟට ආයේ මෙහෙම ඉහළටනේ ගිහිල්ලා තියෙන්නේ. එහෙනම් මෙහෙට ගියොත් බෑනේ. මේ පැත්තටයි යන්න ඕනේ දැන්. අනිත් පැත්තනේ මෙහෙම නෙන්න ඕනේ. එහෙනම් මෙතන ඉඳන් ආයේ මෙතෙන්ට යන්න ඕනේ. ඔහොම. හරිද? දැන් ආයේ මෙතන ඉඳන් කොතෙන්ටද? මේ සම්මිති කක්ෂයේ ඉඳන් කොටුවක් දුරින් තියෙන්නේ. එහෙනම් මේ සම්මිති කක්ෂයේ ඉඳන් කොටුවක් මේ පැත්තට. එහෙනම් මෙතෙන්ට යනවා. ඊළඟට එතන ඉඳන් ආයේ මෙහෙම මේ රූල දිගේ නේද ගිහිල්ලා තියෙන්නේ. එහෙනම් මෙතන ඉඳන් මෙහෙම රූල දිගේ. පැත්ත විතරයි වෙනස් වෙන්නේ. දැන් ඉහළට එකක්. එහෙනම් ආයේ ඉහළට එකක්. ඔහොම. ඊළඟට මෙතන ඉඳන් මෙතෙන්ට යනවා. අන්න. දැක්කද? ඔන්න ඔය විදිහට. ඉතින් සම්මිතික රූපවල මොකද වෙන්නේ? කොටසක් ඕගොල්ලන්ට දෙනවා. එතකොට ඕගොල්ලන්ට පුළුවන් වෙන්න ඕනේ අපි ඉගෙනගත්තු දේ යොදාගෙන. ඒ කියන්නේ අපි ඉගෙන ගත්තානේ සම්මිති කක්ෂයේ දෙපස කොටස් මොකද වෙන්නේ? හැඩයෙන් ප්‍රමාණයෙන් සමානයි කියලා. අන්න ඒක යොදාගෙන ඔන්න ඔය විදිහට රූපයක් අඳින්න. පැහැදිලිද? හරි. එහෙනම් දැන් ඕගොල්ලොත් මේ රූප දෙක ඇඳ ගන්න ඕනේ. හරිද? මේ රූප දෙක ඇඳ ගන්න ඕනේ. එතකොට දැන් මගේ කොටු නම් ඔහොම ලොකුවට පෙවුනට ඕගොල්ලන්ගේ පොතේ තියෙන කොටු නම් ගොඩාක් පුංචි. හරිද? එතකොට දැන් මේ ප්‍රමාණයටම ඇඳොත් දරුවෝ පේන එකක් නම් නැහැ. ඒ නිසා අපි මෙහෙම කරමු. හරිද? ඕගොල්ලන්ගේ කොටු රූල් පොතේ ඕගොල්ලොත් ගහගන්න මෙහෙම කොටු ටිකක්. එහෙම ගන්නකොට මේ කොටුවක් ගන්න මේ කුඩා කොටු දෙකක් විදිහට. පොතේ කුඩා කොටු දෙකක් ගන්න මේ එක කොටුවක්. එතකොට කොටු දෙකෙන් දෙකට මෙහෙම ඉරි ගහන්න පහලට. කොටු දෙකෙන් දෙකට ඔහොම පහලට ඉරි ගහන්න. එතකොට ඉරි ඕනේ 1 2 3 4 5 6 7 8. හරිද? පළවෙනි රත් එක්ක 9ක් ඕනේ. පැහැදිලි නේද? එක ඉරක් ගහනවා. ඊළඟ කොටු දෙකක් ගණන් කරලා තව ඉරක් ගහනවා. ඊළඟ කොටු දෙකක් ගණන් කරලා තව ඉරක් ගහනවා. ඔහොම ඉරි ටිකක් මේ පැත්තට ගහනවා. ඊළඟට ඕගොල්ලෝ ආයෙත් මේ පැත්තට ඔහොම කොටු දෙකෙන් දෙකට ගහන්න. ආයෙ මේ පැත්තට ඔහොම ඉරක් ගහලා කොටු දෙකක් පහලට ඔහොම. එතකොට පුළුවන් නේද? ඕගොල්ලෝ නැඳ ගන්න. ඒ කියන්නේ මං කියන දේ තේරෙනවානේ. මුලින්ම පොතේ මෙහෙම ඉරක් අඳින්න. අර ඇඳලා කොටු දෙකක් ගිහිල්ලා තව ඉරක් අඳින්න ඒ ප්‍රමාණයට. ආයෙ කොටු දෙකක් ගිහිල්ලා තව ඉරක් අඳින්න. ආයෙ කොටු දෙකක් ගිහිල්ලා තව ඉරක් අඳින්න. ඔහොම ඉරි ටිකක් ගහගන්න. ඊළඟට මේ පැත්තට ඉරක් ඇඳලා ඉරි මේ කොටු දෙකක් ගිහිල්ලා ආයෙ ඉරක් අඳිනවා. ආයෙ කොටු දෙකක් ගිහිල්ලා ආයෙ ඉරක් අඳිනවා. ඔය විදිහට මේ කොටු ගාන බලන්නකො මේ පැත්තට ඕනේ 1 2 3 4 5 6 7 8. ඉහළට ඕනේ 1 2 3 4 5 6 7. හරිද? ඔය විදිහට කොටු
ඇඳලා ඒකේ හරි මැදින් මෙහෙම කඩීරක් ඇඳලා මේ පැත්ත කළු පාටින් පෑනකින් හරි අඳින්න. මේ පැත්ත වෙනින් පාටකින් ඔන්න ඔහම ලකුණු කරගන්න. ඊළාට මේකත් ඒ විදිහටම අඳින්න බලන්න. හරි. ඔය ටික ඇඳන් ඉන්න දරුවෝ. මොකද දැන් ඕක පොතේ අඳින්න ඕන එකක් හරි. හරිද? right. එහෙනම් දැන් වෙලාවක් ඕනේනේ. ඉස්සෙල්ලාම ඕගොල්ලෝ වීඩියෝ එක නතර කරන් හරිද? ඔය ටික ඇඳලා ඉන්න පිළිවෙලට. හරි. දැන් ඔය ටික ඕගොල්ලෝ ඇඳනනම් හරිද? පොඩි සටහනක් අපි ලියාගමු ඕකට පහලින් දරුවෝ. ලියන්න මෙන්න මෙහෙම තරුවක් දාලා. මෙහිදී සමමිතික අක්ෂයට දෙපස කොටස් ප්‍රමාණයෙන් හා හැඩයෙන් සමාන වන පරිදි සමමිතික රූපය සම්පූර්ණ කරයි. හරි. ඒකට පහලින් ලියන්න. එහිදී සමමිතික අක්ෂයට සමාන දුරින්
රූපයේ මුළු වල වරහන් ඇතුලේ ලියන්න වරහන් ඇතුලේ ශීර්ෂවල මුළු වල එහෙම නැත්නම් වරහන් ඇතුලේ ශීර්ෂවල වරහන වහලා පිහිටීම ලකුණු කිරීමෙන් පහසුවෙන් ඒවා ඇඳිය හැක හරි නේද? එහෙනම් දරුවෝ හරිද? දැන් ඔය වගේ දෙයක් දුන්නාම දැන් රූපේ කොටසක් දෙනවනේ. ඒ රූපේ තියෙනවනේ මෙහෙම හැරවෙන මුළු ශීර්ෂ කියලා ඒවට කියන්නේ. ඒ ශීර්ෂ හරියටම අර සම්මිති කක්ෂේ ඉඳන් කොච්චරක් කොටු ප්‍රමාණයක් දුරින්ද තියෙන්නේ කියලා බලලා ඒ කෙලින්ම එහා පැත්තේ ලකුණු කරගත්තොත්. හරිද? අපිට ඌව අඳින්න හරි ලේසි. ඒක තමයි හරිම ක්‍රමය. පැහැදිලිද? හරි. දැන් එහෙනම් ඕගොල්ලන්ගේ නිබන්ධනයේ මම මෙන්න මේ වගේ අභ්‍යාසයක් දුන්නා නේද? හරිද? අන්න ඔන්න ඔය අභ්‍යාසයේ තියෙන දරුවෝ මෙන්න මේ අභ්‍යාසය දැන් ඕගොල්ලන්ගේ සටහන් පොතේ නම් මේක අඳින්න ඕනේ නැහැ මෙතනම කරන්න පුළුවන් නේද? අපි එහෙනම් මෙතනම කරමු. හරිද? මොකද දැන් මේකේ කොටු පේනවනේ ඕගොල්ලන්ට. හරි. එහෙනම් මෙහෙම කරමු. මේකෙන් කිසිවක් ආයේ සටහන් පොතට අවශ්‍ය නැහැ. මොකද දැන් සටහන් පොතේ අපි දෙන්නෙක් ඇඳලා තියෙනවනේ. ඒ ප්‍රමාණවත්. එහෙනම් ඕගොල්ලෝ මෙන්න මේ අභ්‍යාසය දැන් ඔක්කොම ඉවර කරන්න. හරිද? මේ අභ්‍යාසය ඉවර කරන්න දරුවෝ. මේක සම්පූර්ණ කරලා බලන්න මේ හැම රූපයක්ම හරියටම ඕගොල්ලන්ට සම්පූර්ණ කරගන්න පුළුවන්ද කියලා. හරියට සම්පූර්ණ වුණොත් කොහෙන්වත් ඇදපුද නැහැ. හරිද? හරියටම පිළිවෙලට ලස්සනට වටේම සමාන කොටස් වෙන විදිහට එන්න ඕනේ. හරිද? එහෙම ආවේ නැත්නම් කොහෙන් හරි දික් වෙලා නම් කොහෙන් හරි කොට වෙලා නම් අන්න වරද්දගෙන. හරි? රයිට්. එහෙනම් දැන් මෙන්න මේ අභ්‍යාසය සම්පූර්ණ කරලා ඊළඟට එකතු වෙමු අපි කුලක පාඩමත් එක්ක. හරි? රයිට්. එහෙනම් දැන් වීඩියෝ එක නතර කරලා පොඩි වෙලාවක් ඔයගොල්ලෝ අරගෙන ඉස්සලාම අන්නේ අභ්‍යාසය අවසන් කරලා ඊළඟට අලුත් පාඩමත් එක්ක එකතු වෙන්න. right. දැන් ඕගොල්ලෝ ඒ අභ්‍යාසය කරලා අවසන් නම් දාගන්න ප්‍රධාන මාතෘකාවක් විදියට අලුත් පිටුවක දෙවෙනි පාඩම කුලක කියලා මාතෘකාවක් දාගන්න. කුලක. හරි. ඔන්න දැන් තව අලුත්ම පාඩමක් පිළිබඳවයි ඉගෙන ගන්න හදන්නේ. මේ පාඩම ඕගොල්ලෝ 6 දී ඉගෙනගෙන තියෙනවා. හැබැයි මේ වචනෙන් නෙමෙයි ඉගෙනගෙන තියෙන්නේ. අන්න ඒකයි ඔයගොල්ලන්ට නිකන් මේක අලුත් පාඩමක් විදියට දැනෙන්නේ. හරිද? එතකොට දරුවෝ මේ පාඩම ඕගොල්ලෝ 6 දී ඉගෙන ගත්තේ තේරීම කියන මාතෘකාව ඔස්සේ. තේරීම කියන මාතෘකාව.
එතකොට දැන් ඉගෙන ගන්නේ හරිම වචනෙන්. ඒ තමයි කුලක කියන වචනේ තමයි අපි භාවිතා කරන්න ඕනේ. හරිද? රයිට්. එහෙනම් අපි ඉස්සෙල්ලාම කතා කරගමු මොකක්ද මේ කුලකයක් කියලා හඳුන්වන්නේ කියලා. එහෙනම් මේක යටතේ අනුමාත්‍රකාවක් දාගන්නකො ඉස්සෙල්ලාම කුලකයක් යනු. කුලකයක් යනු. ලියා ගන්න අනුමාත්‍රකාව. කුලකයක් යනු. හරි. දැන් අපි බලමු ඉස්සෙල්ලාම මේ මොකක්ද මේ කුලකයක් කියලා හඳුන්වන්නේ කියලා. දැන් මෙහෙමයි ළමයි. අපේ ගණිතයේ කුලකයක් කියන එක හඳුන්වනවා මෙන්න මෙහෙම නිශ්චිතව හඳුනාගත හැකි ද්‍රව්‍ය සමූහයක් අපි හඳුන්වනවා කුලකයක් කියලා. හරිද? නිශ්චිතව හඳුනාගත හැකි ද්‍රව්‍ය සමූහයක්. ඒ කියන්නේ මොන වගේද? දරුවෝ නිශ්චිතයි කියලා කියන්නේ හරියටම කියන අදහස. එතකොට දැන් අපි අවට විවිධ දේවල් තියෙනවානේ. හරිද? සත්තුන් ඉන්නවා, ගස් කොළන් තියෙනවා, වාහන තියෙනවා, ගෙවල් දොරවල් තියෙනවා, මිනිස්සු ඉන්නවා. හරිද? ඔය වගේ විවිධ දේවල් තියෙනවානේ. එතකොට ඔය සමූහ අතුරින් හරිද? ඕක දැන් ගොඩක් විදිහට අපි ගන්න පුළුවන්. දැන් මිනිස්සු එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි ඉන්නේ, ගොඩාක් ඉන්නවා. මිනිස්සු සමූහයක්. එතකොට ශාක ගත්තත් ශාක එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයිනේ තියෙන්නේ. ශාක සමූහයක් තියෙනවා. ඒතර මල් ගත්තත් මල් සමූහයක්. පාට වර්ග ගත්තත් පාට සමූහයක්. ඒතර ඔය වගේ සමූහයකින් නිශ්චිතව ඒ කියන්නේ හරියටම වෙන් කරගන්න පුළුවන් කොටසක් අපි හඳුන්වනවා කුලකයක් කියලා. ඒකයි කිව්වම නිශ්චිතව හඳුනාගත හැකි ද්‍රව්‍ය සමූහයක් කියලා. ඒ කියන්නේ දරුවෝ ද්‍රව්‍ය කියලා කියන්නේ යම් කිසි දෙයක්. හරිද? ඒතොර යම් කිසි ගොඩකින් අපිට හරියටම යම් දෙයක් හඳුනාගත හැකි නම් අන්න ඒ වගේ දෙයකට අපි කියනවා කුලක කියලා. දැන් මම උදාහරණයක් කියන්නම්කෝ. දැන් හිතන්නකෝ මෙහෙම අපි අවට පරිසරයේ තියනව නේද ශාක වර්ග ගොඩාක්. දැන් මම බැලුවත් මෙතන ඉඳන් මට ශාක වර්ග ගොඩාක් පේනවා. ඒතර ඕගොල්ලොත් එළියට බහැලා බැලුවොත් එහෙම ගෙදරින් ශාක වර්ග ගොඩාක් ඕගොල්ලන්ටත් බලා ගන්න පුළුවන්. එතකොට දරුවෝ මේ ශාක කියලා කියන්නේ සමූහයක් නේ. කියන්නේ ගොඩාක් තියෙනවනේ. ඕකෙන් හරියටම කොටසක් වෙන් කරගන්න පුළුවන් ක්‍රමවේදයක් මට කියන්න. හරියටම කොටසක්. ඒ කියන්නේ මොකක් හරි ලක්ෂණයක් උපයෝගී කරගෙන තමයි දරුවෝ ඒක කරන්න වෙන්නේ. දැන් මම පළවෙනි උදාහරණෙන්ද මම කියන්නම්කෝ. අපිට පුළුවන් නේද මේ ශාකවල ලක්ෂණයක් තියෙනවනේ පෙලක් ශාකවල අතු බෙදෙනවා. පෙලක් ශාකවල අතු බෙදෙන්නේ නැහැ. ඔන්න ඔය ලක්ෂණය උපයෝගී කරගෙන ওই ශාක වලින් කොටසක් විතරක් ගන්න. මම කියනවා අතු නොබෙදෙන ශාක. අතු නොබෙදෙන ශාක කියලා මං කිව්වොත් අන්න බලන්න ශාක කියන සමූහයෙන් මම කොටසක් විතරක් හරියටම වෙන් කරගත්තා. දැන් අතු නොබෙදෙන ශාකවලට හරියටම අයිති වෙන කොටසක් ඉන්නව නේද? හරියටම අයිති වෙන අන්න ශාක කියන සමූහයෙන් මම මොකද කළේ? නිශ්චිතව කොටසක් වෙන් කරගත්තා. හරියටම කොටසක් වෙන් කළා. අන්න අපි කියනවා කුලකයක්. පැහැදිලිද? හරියටම වෙන් කරගන්න පුළුවන් වෙන්න ඕනේ. එතකොට තව උදාහරණයක් මම කිව්වොත් මෙන්න මේ වගේ. දැන් පාට වර්ග ගොඩාක් තියෙනවනේ. දැන් කෙනෙක් කියන්න පුළුවන් කොහෙද පොඩ්ඩයිනේ තියෙන්නේ රතු පාට නිල් පාට. එහෙම නෙමෙයි දරුවෝ. දැන් රතු පාට ගත්තත් බලන්නකො රතු පාටේ ප්‍රභේද කොච්චර ගන්න පුළුවන්ද? තද රතු කියයි, ලා රතු කියයි, ඊළඟට රෝස පාට කියයි. රෝස පාටෙත් එක වර්ණ තියෙනවනේ නේද? එතකොට ඒ තද පාටවල් තියෙනවා, ඊළඟට ලා පාට තියෙනවා, ඒ ලා පාටේ තව ලා පාට තියෙනවා. ඔහොම ඕන තරම් පාට හදන්න පුළුවන් නේ. දැකලා නැත්තම් ගිහලා හાર્ඩ්වෙයාර් එකක බලන්නකෝ ඔය තීන්ත වර්ග ගද්දි දෙනවා ලොකු පොතක්. හරිද? පොතක් දෙනවා මේ හොයාගන්න කියලා අවශ්‍ය පාට. ඒකේ තියෙනවා පාට ගොඩාක්. හරි ඊට වඩා පාට ඉතින් ඕගොල්ලන්ට හොයාගන්න පුළුවන්. ඔය මේ කම්පියුටර් එකෙන් එහෙම ඕගොල්ලෝ චිත්‍රය වඳිද්දී එනවා නේද පාට පැලට් එකක්. ඒකේ තියෙනවා නේද පාට ගොඩාක්. හරිද? එතකොට පාට වර්ග ගොඩාක් තියෙනවනේ කියලා ඉවර කරන්න බැරි තරම්. දැන් නිල් පාට ගත්තා නිල් පාටෙම අඩු වැඩි වීම කර කොච්චර ගන්න පුළුවන්ද නේද? ඉතින් ওই පාට වලින් අපිට වෙයිද හරියටම කොටසක් වෙන් කරගන්න. පාට වලිනුත් පුළුවන්. කොහොමද දන්නවද? අපිට පුළුවන් මෙහෙම කරන්න. අපි කියනවා දේ දුන්නේ පාට. දේ දුන්නේ පාට කිව්වොත් මොකද වෙන්නේ? පාට කොච්චර තිබ්බත් වැඩක් නැහැ. හරියටම පාට 7යි වෙන් වෙන්නේ. මොනවද පාට 7? ඔව් රතු, තැඹිලි, කහ, කොළ, නිල්,
ඉන්ඩිගෝ දම්. මතකයි නේද අර ශිෂ්‍යත්වයේ කාලේ පාඩම් කරේ? රන් තැඹිලි කඩන කොල්ලා නිල් ඉබ්බෙක් දකී කියලා. හරි. ඔන්න ඔය පාට හතනේ අපිට තියෙන්නේ. එතකොට බලන්න අර පාට කියන මුළු සමූහයෙන්ම අපි හරියටම කොටසක් වෙන් කළා. පැහැදිලිද? ඔන්න ඔය වගේ දරුවෝ හරියටම අර යම් සමූහයකින් වෙන් කරගන්න පුළුවන් නම් අපි කියනවා ඒකට කුලකයක් කියලා. එතකොට කිසියම් ලක්ෂණයක් උපයෝගී කරගන්නවා. දැන් දරුවෝ ඔය වගේ අපිට දැන් සතුන් ගත්තොත් සතුන් සමූහයක් ඉන්නවනේ සතුන් ගොඩාක් ඒගොල්ලන්ගෙන් කොටසක් ගන්න පුළුවන් නේද? අපිට ගන්න පුළුවන් සිව්පාවුන්. ඒතර සතුන් කියන කොටසෙන් වෙනම කොටසක් නේ ඒගොල්ලෝ සිව්පාවුන්. ඒ කියන්නේ පාද 4ක් තියෙන කට්ටිය. මතකයි නේද අර 6 තේරීම කියන පාඩමේ අපි කොටස් කළේ ওই විදිහට. අන්න ඒකම තමයි මේ වෙන්නේ. ඊළඟට කකුල් දෙකක් තියෙන කට්ටිය. ඒ කියන්නේ දෙපා සතුන්. ඊළඟට කකුල් නැති කට්ටිය. හරිද? ඒ කියන්නේ උරගීන් වගේ. හරිද? ඒ කියන්නේ සර්පයින් වගේ. හරිද? උරගීන් කියලාවත් බෑ. එතකොට ඔන්න ඔය වගේ දරුවෝ. හරිද? අපිට වෙන් කරගන්න පුළුවන්. ඊළඟට ඒගොල්ලෝ ගන්න කෑම අනුව ශාක භක්ෂක කියලා වෙන් කරන්න පුළුවන්, මාංශ භක්ෂක කියලා වෙන් කරන්න පුළුවන්, සර්ව භක්ෂක කියලා වෙන් කරන්න පුළුවන්. එතකොට ඔය විදිහට කිසියම් සමූහයකින් හරියටම වෙන් කරලා ගන්න පුළුවන් කොටසකට අපි කියනවා දරුවෝ කුලකයක්. හරිද? හැබැයි එහෙම හරියටම වෙන් කරන්න බැරි වුවක් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට මෙහෙම කියන්නම්කෝ මම කියනවා ඔයගොල්ලන්ට දැන් පන්තියට ගිහිල්ලා ඔයගොල්ලන්ගේ ඉස්කෝලේ පන්තියේ තියෙන්නේ ඒ පන්ති ඉන්නවනේ දැන් යාළුවෝ ගොඩක් අපි හිතමු යාළුවෝ 40ක් ඉන්නවා කියලා ඔක්කොම ඔයත් එක්ක ඔන්න ඉන්නවා ළමයි 40ක් මම ඔයාලට කියනවා ගිහිල්ලා උස ළමයි ටිකක් එක්කන් එන්න කියලා හරිද උස ළමයි ටික එක්කන් එන්න කියලා එතකොට දැන් ඔන්න ඕගොල්ලෝ යනවා දැන් ඕගොල්ලෝ තෝරගෙන එනවනේ කට්ටිය දැන් මට කියන්නේ ඒක නිශ්චිතයිද ඒ කියන්නේ හරියටම තෝරගන්න පුළුවන් ද උස ළමයි කියලා එතෙන්ද වෙන්නේ මෙහෙම දෙයක් නේ දරුවෝ. දැන් මම ගියොත් එහෙම මං ඉස්කෝලේ යන කාලේ දැන් නෙමෙයි හරිද මං ඉස්කෝලේ යන කාලේ මගේ පන්තියට ගිහිල්ලා මම උස ළමයි තෝරනවා නම් මම බලන්නේ මට වඩා උස කට්ටිය. හරිද මට වඩා උසයි නම් මං හිතනවා මෙයා උසයි. හරිද? ඒතර මට වඩා ටිකක් උසින් අඩු නම් මං හිතනවා ආයා මිටි. හරිද? එයා මිටි යවර යන්න හොඳ නැහැ. හරිද? ඒතර ඔය විදිහටනේ තෝරන්නේ. හැබැයි අපි හැමෝටම උසක් නැද්ද? අපි හැමෝටම උසක් තියෙනවානේ. හරිද? ඒ උස අඩු වැඩි වීම සිද්ධ වෙනවා. එතකොට දැන් මං වෙනුවට වෙන කෙනෙක් ගියොත් ඔය තේරීම කරන්න මොකද වෙන්නේ? එයා හොයන්නේ එයාට වඩා උස කට්ටියව. එතකොට දරුවා අන්න හරියටම තෝරන්න බෑ. ඒ කියන්නේ නිශ්චිත නැහැ. හරියටම මෙන්න මේ කට්ටියයි කියලා වෙන් කරගන්න බෑ. හැබැයි අන්න කිව්වොත් එහෙම සෙන්ටිමීටර් 130ට වඩා සෙන්ටිමීටර් මීටර එහෙම නෙමේ සෙන්ටිමීටර් 130ට වඩා උසින් වැඩි ළමයි ටික තෝරන් එන්න කියලා අපිට හරියටම තෝරන්න බැයිද? හරියටම තෝරන්න පුළුවන්. ඇයි ඒ ටක් ගාලා ගත්ත ටේප් එකක් කට්ටියගේ උස වෙන්නා. හරිද? 130ට වැඩි නම් අරන් ගියා. 130ට වඩා අඩු නම් තියලා ගියා. හරි. අන්න එතකොට හරියටම වෙන් කරගන්න පුළුවන්. හරිද? දැන් තව උදාහරණයක් කියන්නද? අපි හිතමු මම ඔයගලන්ට මල් ගොඩාක් දීලා. හරිද? මල් තොගයක් දෙනවා. මල් ಜಾති 100ක් දුන්නා කියන්නකෝ. ඔය වගේ මල් ගොඩාක් දීලා මම කියනවා මේකෙන් ලස්සන මල් තෝරන්න කියලා. ලස්සන මල්. හරිද? එතකොට මොකද වෙන්නේ? දැන් දරුවෝ නිශ්චිත නම් හරිද? නිශ්චිත නම් හැමෝම එකම කොටසක් තෝරන්න ඕනේ. දැන් අර සතුන්ගෙන් සිව්පාවුන් ගද්දී හරිද? කවුරුත් කියන්නේ නැහැනේ කාක්කෙක් පෙන්නලා අන්න සිව්පාවෙක් කියලා නේද? ඒ කියන්නේ හැමෝම දන්නවනේ සිව්පාවුන් කියන්නේ කවුද? හැමෝම තෝරන්නේ එකම කොටසක් නේද? ඒ කියන්නේ නිශ්චිතයි. දැන් හිතන්නකෝ මෙහෙම මල් ගොඩක් දීලා මම කියනවා ලස්සන මල් තෝරන්න. අපි හිතමුකෝ ඕගොල්ලෝ හැමෝටම මගේ පන්තියේ හිටපු ඔක්කොමල කට්ටිය දැන් දාලා මං කියනවා මේ ඒගොල්ලන්ට වෙන වෙනම දෙනවා. හරිද? මල් 100 දෙනවා. වර්ග 100කින් මල් 100. දීලා කියනවා ලස්සන මල් ටික තෝරන්න කියලා. මට කියන්න හැමෝම එකම මල් ප්‍රමාණයක්, ඒ කියන්නේ එකම මල් වර්ග ටිකක් තෝරයිද? නැත්නම් වෙනස් වෙනවද? මොකද වෙන්නේ? ඒක වෙනස් වෙනවා. තමුන්ගේ මතය මත වෙනස් වෙනවානේ. දැන් සමහරුන්ට දෙන්න පුළුවන් ඇන්තූරියම් කියන්නේ හරිය ලස්සන මලක් කියලා. සමහරුන්ට ඇන්තූරියම් මල් පෙන්වන්නවත් බෑ. හරිද? එතකොට ඔය වගේ මොකද වෙන්නේ? එක එක්කෙනාට කැමති විදියට තෝරනවා. එතකොට අන්න නිශ්චිත නැහැ. ඒ කියන්නේ හරියටම ඒක කොටසක් විදියට ගන්න බෑ. එක එක්කෙනාට වෙනස් වෙනවා. එතකොට දරු කුලකයක් කියන්නේ එහෙම වෙන්න බෑ. කවුරු තේරුවත් හරියටම වෙන් කරලා ගන්න පුළුවන් වෙන්න ඕනේ. අන්න එහෙම නිශ්චිත නම් තමයි අපි කියන්නේ දරුවෝ කුලකයක් කියලා. තව එක උදාහරණයක් මම කියන්නම් කුලකයක් නොවන දෙයකට. අපි ගමු පෝසත් මිනිසුන්. මිනිසුන් අතර පෝසත්කම
කොහොමද මනින්නේ? හරිද? ඒතොර කෙනෙක් කියන්න පුළුවන් අපිට මුදලින් මනින්න පුළුවන්. එතකොට කොපමණ මුදලකින්ද? කොපමණ මුදලකින්ද අපි මනින්නේ? හරිද? එතකොට දරෝ මිනිසෙක්ගේ පෝසත්කම අපිට මනින්න බෑ. අපි මිනිහෙක් තේරුවොත් යම්කිසි මිනිස්සෙක් තේරුවොත් මෙයා පෝසත් කියලා එයාට වඩා පෝසත් කියලා කියන්න පුළුවන් කෙනෙක් එයාට නැද්ද? එයාට ඉන්නවා. ඒතකොට දැන් කෙනෙක් කිව්වොත් මට මං පෝසත් කියලා. එතකොට මං හිතනවා මෙයා මට වඩා අරයා පෝසත්නේ. හරිද? එතකොට මම එතන නැහැ වගේ. පැහැදිලිද? ඒ කියන්නේ ඒව මනින්න මිනුම් නැහැනේ දරුවෝ. පෝසත්කම මනින්න මිනුමක් නැහැ. ඔය වගේ ඔය හරියටම කියන්න බැරි දේවල්. දැන් ලස්සන මනින්න මිනුමක් නැහැ. පැහැදිලිද? එතකොට දැන් ඔය වගේ මම අර මල් වලින් කිව්වොත් සුවඳ මල් තෝරන්න කියලා. සුවඳ මල්. සමහරුන්ට අරලිය කියන්නේ සුවඳ මලක් වෙන්න පුළුවන්. සමහරුන්ට අරලිය කියන්නේ සුවඳ නැති මලක් වෙන්න පුළුවන්. පැහැදිලිද? ඒ හින්දා අර මනින්න හරියටම බැරි දේවල් තියෙනවනේ දරුවෝ. ඒව නිශ්චිත නැහැ. ඒ කියන්නේ හරියටම තෝරගන්න බෑ. අන්න ඒ වගේ දේවල් කුලක විදිහට ගන්නෙ නැහැ. මැනුම් කරලා, ඒ කියන්නේ මැනලා ගන්න පුළුවන් සමහර දේවල් තියෙනවා සහ සමහර දේවල් හරියටම ගන්න පුළුවන් දේවල් තියෙනවා. ඒවා අපිට ගන්න පුළුවන් හරියටම කුලක කියලා. එහෙනම් කුලකයක් කියන එක පැහැදිලි වුණාද? කුලකයක් කියන්නේ දරුවෝ එහෙනම් මොකක්ද? යම් ද්‍රව්‍ය සමූහයකින් නිශ්චිතව, ඒ කියන්නේ හරියටම වෙන් කරගන්න පුළුවන් කොටසකට තමයි කියන්නේ කුලකයක් කියලා. හරිද? රයිට්. එහෙනම් අපි ලියාගමු ඕක. තරුවක් දාලා ලියන්න මෙහෙම. ද්‍රව්‍ය සමූහයකින් නිශ්චිතව වෙන් කරගත හැකි කොටසක් කුලකයක් නම් වේ. හරි. මේ බලන්නකො ළමයි. දැන් උදාහරණ ටිකක් අපි ලියාගමු. දැන් උදාහරණ විදිහට අපිට ගන්න පුළුවන් පළවෙනිම කෙනා මන් ලිව්වා දේ දුන්නේ පාට. මේක කුලකයක් වෙන්නේ ඇයි? පාට ගොඩාක් තියෙනවා. ඔය පාට වලින් අපිට හරියටම දේ දුන්නේ පාට කියන දේවල් ටික වෙන් කරගන්න පුළුවන්ද බැයිද? වෙන් කරගන්න පුළුවන්. අන්න ඒ හින්දා මෙයා මොකක් වෙනවද? කුලකයක් වෙනවා. අන්න එහෙනම් දේ දුන්නේ පාට ලියන්න අංක 1 දේ දුන්නේ පාට. දේ දුන්නේ පාට. ඒක ඉස්සරහින් ලියන්න දරුවෝ මෙන්න මේ විදිහට හේතුව. දේ දුන්නේ පාට කියන එක කුලකයක් වෙන්නේ පාට අතරින් හරියටම වෙන් කරගන්න පුළුවන්. ඒ නිසා කුලකයක්. හරිද? එතකොට අපිට හරියටම වෙන් කරගන්න පුළුවන් දෙයක් තමයි කුලකයක් කියලා හඳුන්වන්නේ. ඔන්න ඔහොම ලියා ගන්න පැහැදිලි කරලා එක.
පාට අතරින් හරියටම වෙන් කරගත හැක. එම නිසා කුලකයකි. හරිද? ඔන්න එන තේරුම් ගන්න ආයෙත් කියනවා හරියටම ගන්න පුළුවන් නම් තමයි වෙන් කරලා කුලකයක් කියලා කියන්නේ. හරි. මෙන්න බලන්නකෝ දැන් මම ලිව්වට පස්සේ ලියා ගන්න දරුවෝ. එතකොට ඔයගලන්ට හොඳට කාලය අරන් ලියන්න පුළුවන්. තව ගන්න පුළුවන් දරුවෝ අපිට මෙහෙම එකක් මේ මම ලිව්වට පස්සේ ලියන්න. ඉංග්‍රීසි හෝඩියේ ස්වර අක්ෂර. ඉංග්‍රීසි හෝඩියේ ස්වර අක්ෂර. ඒ මොනවද ළමයි? හරිද? ස්වර කිව්වට සමහරු දන්නේ නැහැ. වවල්ස් කියලා කියන්නේ. වවල්ස් කීයක් තියෙනවද? වවල්ස් 5ක් තියෙනවා. මොනවද? A, E, I, O, U. ඔන්න ඕවා තමයි ඉංග්‍රීසි හෝඩියේ ස්වර කියලා හඳුන්වන්නේ. හරිද? එතකොට ඉංග්‍රීසි හෝඩියේ ස්වර ගත්තත් දරුවෝ දැන් ඉංග්‍රීසි හෝඩියේ අකුරු කීයක් තියෙනවද? අකුරු 26ක් තියෙනවානේ. එතකොට ওই 26න් ස්වර කියලා ගන්න හරියටම 5 දෙනයි. ඒ හින්දා දරුවෝ හරියටම වෙන් කරලා ගන්න පුළුවන් මෙන්න තියෙනවා ස්වර ටික කියලා. හරි. එහෙනම් අකුරු 26න් හරියටම වෙන් කරන්න පුළුවන්. හරියටම වෙන් කළ හැක. හරියටම වෙන් කරන්න පුළුවන්. එම නිසා කුලකයක්. හරියටම වෙන් කර ගන්න පුළුවන් නේද? ඒ හින්දා කුලකයක් වෙනවා. හරිද? මෙන්න බලන්න තව උදාහරණයක් මම කියන්නම්. ගණිතමය උදාහරණයක්. තුනෙහි ගුණාකාර. තුනෙහි ගුණාකාර. ළමයි හිතලා බලන්නකෝ. දැන් හරිද? සංඛ්‍යා ගොඩාක් තියෙනවානේ. අපි දැන් එකේ ඉඳන් ගත්තොත් 1 2 3 4 5 6 7 8 ඔහොම ගණන් කරලා යන්න පුළුවන් අවසානයක් නැහැනේ මේකට. එතකොට සංඛ්‍යා කොච්චර තියෙනවද? ඒකෙන් තුනේ ගුණාකාර කියලා වෙනම කට්ටියක් ගන්න බැයිද? පුළුවන් නේද? අපි චක්‍රේ පාඩම් කරන්නේ. 3 අරක් 1 3යි 3 අරක් 2 6යි 3 අරක් 3 9යි ඔහොම කිය නේද? එහෙනම් අන්න තුනේ ගුණාකාර කියන්නේ හරියටම වෙන් කරන්න පුළුවන්. එහෙනම් අපිට කියන්න පුළුවන් සංඛ්‍යා අතරින් තුනේ ගුණාකාර කියන ඒවා මොකද කරන්න පුළුවන්? හරියටම වෙන් කරන්න පුළුවන්. හරියටම වෙන් කළ හැක. ඔය හරියටම කියන එක තමයි නිශ්චිත කියලා කියන්නේ දරුවෝ. හරිද? එම නිසා කුලකයකි. එම නිසා කුලකයකි. පැහැදිලිද? එහෙනම් කුලකයක් වෙන්න නම් මං ආය මතක් කරනවා හරියටම. ඒ කියන්නේ යම්කිසි සමූහයකින් හරියටම වෙන් කරලා ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක ශාක වෙන්න පුළුවන්, පාට වෙන්න පුළුවන්, ඉලක්කම් වෙන්න පුළුවන්, අකුරු වෙන්න පුළුවන්, මිනිස්සු වෙන්න පුළුවන්. හරිද? ඕන දෙයක්. එදනින් හරියටම වෙන් කරගන්න පුළුවන් නම් අපි කියනවා ඒක කුලකයක්. හරිද? රයිට්. ලියා ගන්න දරුවෝ එහෙනම් ওই උදාහරණ දෙකත්. දැන් වීඩියෝ එක නතර කරලා තමුන්ට අවශ්‍ය කාලය ගන්න. නැත්නම් සමහරුන්ට වෙලාව මදි වෙනවා. හරි. අවශ්‍ය කාලය අරන් ලියාගෙන ඊළඟ කොටසත් එක්ක එකතු වෙන්න. හරි. දැන් ওই ටික ලියාගත්ත නේද දරුවෝ? ලියාගත්තේ නැත්නම් ඔන්න වීඩියෝ එක නතර කරලා ලියා ගන්න. හරිනේ. දැන් මෙතන මම මේ ලියපු තුනම මොකද්ද? කුලකනේ. දැන් මම කියන්නම් කුලක නොවනේවට උදාහරණ කිහිපයක්. මෙන් බලන්න. 4 උස ලමුන් කියලා දෙනවා. හරිද? දැන් ඒතර උස ලමුන් කිව්වට ඕක හරියටම වෙන් කරන්න බෑ ළමයි. ඇයි? අපි හැමෝටම උසක් තියෙනවා. එතකොට අපි හැමෝටම උසක් තියෙනවා. මිනුමක් සඳහන් කරලා නැහැ නේ. ඒ කියන්නේ මෙන්න මෙතෙන්ට වඩා වැඩි නම් ඒගොල්ලෝ තමයි උස කියලා. එහෙම මිනුමක් තිබ්බනම් අන්න අපිට උස ළමයි තෝරන්න තිබ්බා. හරිද? හැබැයි එහෙම සීමාවක් දක්වලා නැහැනේ. ඒ හින්දා හැමෝටම උසක් තියෙනවා. සීමාවකුත් නැහැ. එතකොට හරියටම උස කට්ටිය මේගොල්ලොයි මිටි කට්ටිය මේගොල්ලොයි කියලා එහෙම වෙන් කරන්න බෑ. හරි? ඒ නිසා හරියටම වෙන් කරන්න බෑ. හරිද?
ඒ නිසා අපි මේක කුලකයක් විදියට ගන්නෙ නැහැ. හරිද? ඒකට අපි ලියමු මෙහෙම. උස්සෙහි සීමාවක් දක්වා නැති නිසා. උස්සෙහි සීමාවක් දක්වා නැති නිසා. උස්සෙහි සීමාවක් දක්වා නැති නිසා අපි ගම්මු හරියටම තෝරාගත නොහැක. හරියටම තෝරගන්න බෑ. ඒ සීමාවක් නැහැනේ කොතනින් එහාටද උසයි කියලා සලකන්නේ කියලා. එහෙනම් අපි කියනවා එම නිසා කුලකයක් නොවේ. පැහැදිලි නේද දරුවෝ? හරිද? ඒ කියන්නේ උස කියන්නලා කිව්වට මිනුමක් දීලා නැහැනේ. ඒ කියන්නේ මෙතනින් එහාට කියලා. අන්න දුන්නා නම් සෙන්ටිමීටර 140ට වඩා උස ළමුන්. අපි ටක් ගාලා හොයාගන්න පුළුවන්. මැන්න හොයාගත්තා. හරිද? දැන් මෙතන එහෙම මිනුමක් නැහැනේ. ඒ හින්දා කියන්න බෑ. ඊළඟට ඒ කියන්නේ හරියටම තෝරගන්න බෑ. හරිද? ඒක වෙනස් වෙනවා. 5 පෝසත් මිනිසුන්. දැන් මේ දේවල් ඕගොල්ලන්ට නිකන් හිතනවා වෙන් කරගන්න පුළුවන් කියලා. හරිද? එහෙම වෙන් කරන්න බෑ. හරියටම වෙන් කරන්න බෑ. නිකන් සාපේක්ෂව. ඒ කියන්නේ කෙනෙක් මේගොල්ලෝ පෝසත් කියලා කියන්න පුළුවන්. හැබැයි තව කෙනෙක් ඇවිල්ලා ඒගොල්ලෝ නෙමෙයි වෙනින් අර කට්ටියයි පෝසත් කියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ හරියටම හිටින්නේ නැහැ. හරියටම එකම කණ්ඩායමක් තෝරගන්න බෑ. හරි? එතකොට මෙතනත් පෝසත් මිනිසුන් කිව්වහම පෝසත් බව මනින්න ක්‍රමයක් නැහැනේ දරුවෝ. එතකොට අපිට කියන්න පුළුවන් පෝසත් බව මැනීමට සීමාවක් නැත. හරිද? පෝසත් බව මැනීමට සීමාවක් නැත. එම නිසා හරියටම, ඒ කියන්නේ නිශ්චිතව හරියටම වෙන් කළ නොහැක. හරියටම වෙන් කරන්න බෑ පෝසත් කට්ටිය මේගොල්ලොයි දුප්පත් අය මේගොල්ලොයි කියලා. හරිද? එම නිසා කුලකයක් නොවේ. එම නිසා කුලකයක් නොවේ. ඕවට කියනවා දරුවෝ අපි සාපේක්ෂ දේවල්. ඒ කියන්නේ දැන් අපි කට්ටියක්ව තේරුවා කියන්නකෝ අයියෝ මේගොල්ලෝ දුප්පත් කියලා. එතකොට දැන් තව පැත්තක ඉන්න පුළුවන්. හරිද? ඒගොල්ලන්ට වඩා දුප්පත් කට්ටිය. එතකොට ඒගොල්ලන්ට අනුව අරගොල්ලෝ පෝසත්. හරිද? ඒ කියන්නේ හරියට මෙහෙම වෙන් කිරීමක් කරන්න බෑ. ඒ වගේ දේවල් අපි කුලකයක් කියලා සලකන්නේ නැහැ. පැහැදිලිද? හරි. මේ දෙකත් ලියා ගන්න දැන් ඔතෙන්ට. වීඩියෝ එක නතර කරලා දරුවෝ පැහැදිලිව ලස්සනට ඔය ලියාගෙන ඉන්න ඉස්සෙල්ලාම. right. දැන් මේක ලියාගත්තා නේද? දැන් තියෙන ඔන්න පොඩි වැඩක් කරන්න. හරිද? කට්ටියම ගන්න නිබන්ධනේ. නිබන්ධනේ අරගෙන දුවලා එන්න ඔකේ පළවෙනි අභ්‍යාසයට. බලන්න 8 වෙනි පිටුවේ මෙන්න මෙහෙම අභ්‍යාසයක් දාලා තියෙනව නේද? 8 වෙනි පිටුවේ. බලන්න ඒකේ කියනවා පහත දැක්වෙන ප්‍රකාශ අතුරින් කුලකයක් නිශ්චිතව අර්ථ දැක්වෙන ප්‍රකාශ ඉදිරියෙන් හරි ලකුණද එසේ නොවන ඒවා ඉදිරියෙන් වැරදි ලකුණද යොදන්න කියලා. ඒ කියන්නේ ළමයි දැන් ඔය දීලා තියෙනවනේ 20ක් ඔව්ව ඔයගොල්ලෝ තීරණය කරන්න ඕනේ කුලකද නැද්ද කියලා. හරිද? ඒ කියන්නේ හරියටම වෙන් කරන්න පුළුවන් නම් මොකක්ද? කුලකයක්. එහෙම නෙවෙයි නම් කුලකයක් නෙවෙයි කියලා ඔයගොල්ලෝ තීරණය කරන්න ඕනේ. හරිද? තීරණය කරලා හරි වැරදි දාන්න ඕනේ. කුලකයක් කියලා හිතනවා නම් හරි නැත්නම් වැරදි. පැහැදිලිද? හරි. දැන් අපි මේක සාකච්ඡා කරනවා. දැන්. හරි. එහෙනම් දැන් හැමෝම විනාඩි කීයක්ද? 5ක් ඇති නේද? හරි. එහෙනම් මෙහෙම කරමුකෝ. වීඩියෝ එක නතර කරගන්නකෝ. නතර කරලා හරිද? හැබැයි ලොකු කාලයක් ගන්න එපා. විනාඩි 5ක් 10ක් වගේ අරගෙන මේක සම්පූර්ණ කරගන්න ඉස්සෙල්ලාම සම්පූර්ණ කරාට පස්සේ
මම මේක සාකච්ඡා කරන්න. හරි හරි. එහෙනම් දැන් වීඩියෝ එක නතර කරලා මේ වැඩේ සම්පූර්ණ කරලා ඉන්න දරුවනේ. right. ඔන්න දැන් ඕගොල්ලෝ අර මං කියපු අභ්‍යාසය සම්පූර්ණ කරලා තියෙන්න ඕනේ. හරිද? ඒ අභ්‍යාසය සම්පූර්ණ නොකරනම් මේ සාකච්ඡාවත් එක්ක යම් කිසි කෙනෙක් එකතු වෙන්නේ වැඩක් වෙන්නේ නෑ දරුවෝ. ඒ හින්දා පොඩි අභ්‍යාසයක් නේ හරි වැරදි දාන්නනේ තිබ්බේ. ඒ අභ්‍යාසය සම්පූර්ණ කරලා එන්න. හරිද? දැන් එහෙනම් අභ්‍යාසය සම්පූර්ණ කරමු කට්ටිය. හරි වැරදි ටික රතු පෑනකින් ලකුණු කරගමු. බලමු කීයක් හරියනවද කියලා. දැන් ඔකමට බලන්න පුළුවන් නේ. හරිද? හැබැයි දැන් මේ හරි වැරදි දාන්න නැතුව හොරට තියලා මකලා කරලා හරි වැරදි දාලා එහෙම අහුවෙන්නේ නැහැ. හරිද? හරියටම තමුන්ට අවංකව ලකුණු ටික දාන්න ඕනේ. ඉස්සලාම කියනවා ශ්‍රී ලංකාවේ දකුණු පළාතට අයත් දිස්ත්‍රික්ක. ඕක හරියටම වෙන් කරන්න පුළුවන්ද බැයිද? මොකද කියන්නේ? දිස්ත්‍රික්ක ගොඩාක් තියෙනව නේද ලංකාවේ? හරිද? ඒක 20 ගණක් තියෙනවනේ. ඒතර ඕකෙන් දකුණු පළාතට අයිති කියලා වෙනම කට්ටියක් ඉන්නවද නැද්ද? වෙනම කට්ටියක් ඉන්නවා. අන්න එහෙනම් ඕක හරියටම වෙන් කරන්න පුළුවන්. එහෙනම් ඕක කුලකයක් වෙන්නේ. එහෙනම් හරි ලකුණක් වැටෙන්න ඕනේ. ඊළඟ එක නම් ලේසි නේද? ඉංග්‍රීසි හොඩියේ ස්වර අක්ෂර. මං කියුවානේ ඉංග්‍රීසි හොඩිය අකුරු 26ක් තියෙනවා. ඒකෙන් ස්වර කියලා හරියටම 5 දෙනෙක් වෙන් කරන්න පුළුවන්. එහෙනම් ඒකත් කුලකයක්. හරි ලකුණක් වැටෙන්න ඕනේ. ඊළඟට දක්ෂ ගායකයෝ. දක්ෂ ගායකයෝ කුලකයක්ද නැද්ද? දැන් කෙනෙක්ට හිතන්න පුළුවන් කුලකයක් නැහැ. මොකද දරුවෝ දක්ෂයි කියන එක මනින්න අර ඉස්සෙල්ලා වගේ මිනුමක් නැහැනේ. අර මං කිව්වේ පෝසත්කම මනින්න මිනුමක් නැහැ කියලා. ඒ වගේ දක්ෂකම මනින්නත් මිනුමක් නැහැනේ. හරිද? ඒ කියන්නේ දැන් අපි මං කිව්වොත් එහෙම මෙන්න මේ ගායකයා දක්ෂයි කියලා වෙන කෙනෙක් කියන්න පුළුවන් එයා නෙමේ එයා අදක්ෂයි එයාට වඩා අනිත් කෙනා අරයා දක්ෂයි කියලා. හරිද? ඒ කියන්නේ වෙනස් වෙනවා. දක්ෂ බව මනින්න ක්‍රමයක් නැහැනේ. හරිද? ඒ නිසා වෙනස් වෙනවා. අනිත් එක භාෂාව අනුව වෙනස් වෙනවා. රට අනුව දක්ෂයින් කියන ඒවා වෙනස් වෙනවා. ඒක මනින්න ක්‍රමයක් නැහැ. ඒ නිසා මොකද වෙන්නේ? ඒක හරියටම වෙන් කරගන්න බෑ. ඒක කුලකයක් වෙන්නේ නැහැ. ඊළඟට 0.10ත් අතර ඉරට්ටේ සංඛ්‍යා. අන්න 0.10ත් අතර තියෙන සංඛ්‍යා වලින් ඉරට්ටේ කියලා කට්ටියක් වෙනම වෙන් කරන්න පුළුවන්ද බැයිද? අපි ඉගෙනගෙන තියෙනවා ඉරට්ටේ සංඛ්‍යා දෙකෙන් බෙදෙන කට්ටියනේ. ආන්න වෙන් කරන්න පුළුවන්. මොනවද? 2 4 6 8 වෙන් කරගන්න පුළුවන්. එහෙනම් ඒක මොකද වෙන්නේ? කුලකයක්. හරි ලකුණක් වැටෙන්න ඕනේ. වාසනාවන්ත මිනිසුන්. වාසනාවන්ත මිනිසුන් කියන අය මොකද කියන්නේ? කුලකයක්ද නැද්ද? ඒකත් අර විදිහමයි දරුවෝ. වාසනාවන්ත බව මනින්න අපිට මිනුමක් නැහැනේ. ඒ කියන්නේ මෙයා වාසනාවන්තයි. අයියෝ යා නම් අවාසනාවන්තයි. එහෙම කියන්න බෑනේ නේද? හරිද? වාසනාවන්ත බව මනින්න ක්‍රමයක් නැහැ. එහෙනම් මොකද වෙන්නේ? වාසනාවන්ත මිනිසුන් කියන එකත් කුලකයක් වෙන්නේ නැහැ. ඒක නිශ්චිත නැහැ. ඊළඟට කහපාට මල්. කහපාට මල්. මල් වලින් මල් ගොඩකින් කහපාට මල් කියලා වෙනම වෙන් කරන්න පුළුවන්ද බැයිද? ඔව් ඒක වෙන් කරන්න පුළුවන්. මිනුමක් නැති වුණාට දරුවෝ මිනුම පාටනේ. දැන් අපේ ඇහැට පාට පේනවනේ. දැන් අපිට පාටවල් දෙකක් දීලා මේකෙන් මොකක්ද කහ පාට? දැන් හිතන්නකෝ කහ පාටයි රතු පාටයි මල් දෙකක් දීලා මං අහනවා මොකක්ද කහ පාට? අනේ මට කියන්න බෑ කියනවද කවුරු? නෑනේ ටක් ගාලා අන්ධෙක් නොවේ නම් හරිද? ඇස් පේනවා නම් ටක් ගාලා කියනවා මෙයා තමයි කහ පාට. එහෙනම් දරුවෝ කහ පාට මල් කියනවා මොකද වෙන්නේ? වෙන් කරන්න පුළුවන්. හරිද? කහ පාට දැන් කෙනෙක් කියන්න පුළුවන් ඉතින් එකම මලේ කහ පාටයි තව පාටකුයි තිබ්බොත් හරිද? කහ පාට මල් කියලා කියන්නේ වෙනින් පාටක් තියෙන්න බෑනේ. හරිද? කහ පාට විතරයි. එහෙනම් ඒගොල්ලෝ වෙනම වෙන් කරගන්න පුළුවන්. හරි. right. ඊළඟට 7 මහරගම යන වචනේ අකුරු. හරි. වෙන් කරන්න පුළුවන්ද බැයිද? අකුරු ගොඩාක් තියෙනවා. මහරගමට අයිති අකුරු. මොනවද? මා හ ර ග. මම යන ලිව්වනේ. හරි. ඒතකොට ඒවා වෙන් කරගන්න පුළුවන්. මොකද අකුරු 4යි අයිති වෙලා තියෙන්නේ. දේ දුන්නේ පාට ලේසි හරියටම වෙන් කරන්න පුළුවන් කුලකයක්. ලස්සන මල්.
දැන් දරුවෝ අර ඉස්සෙල්ලා මං කිව්වේ දැන් කහ පාට මල් කියන එක ඇහෙන් බලලා වෙන් කරන්න පුළුවන් වුණාට ලස්සන මල් කියන එක වෙන් කරන්න බෑනේ. හේතුව ලස්සන බව මනින්න ක්‍රමයක් නැහැ. දැන් මට ලස්සනයි කියලා හිතන දේ ඕගොල්ලන්ට කැතයි වෙන්න පුළුවන්. හරිද? මං කියනවා මේ අරලිය කියන්නේ හරි ලස්සන මලක්. ඒතකොට යම් කිසි ළමයෙක් කියන්න පුළුවන් අයියෝ මොන බොරුද සර් අරලිය මල වල ලස්සනක් තියෙනවා. හරිද? එහෙම කියලා. ඒතර මොකද වෙන්නේ? ලස්සන කියන එක එහෙම මනින්න ක්‍රමයක් නැහැ. හරියටම කියන්න බෑ. පුද්ගලයාගෙන් පුද්ගලයාට මොකද වෙන්නේ? වෙනස් වෙනවා. ඒ නිසා දරුවෝ ඒක කුලකයක් වෙන්නේ නැහැ. පන්තියේ සිටින උසලමුන් දන්නවනේ උසලමුන් කියන එක. ඒ කියන්නේ මිනුමක් සටහන් වෙන්නේ නැහැ. ඒ නිසා උසයි කියන එක මනින්න. ඒ කියන්නේ උස කොතනින් එහාටද කියලා සඳහනක් නැහැ. ඒ හින්දා ඒකත් කුලකයක් නෙවෙයි. බෞද්ධ කොඩියේ පාට. බෞද්ධ කොඩියේ පාට හරියටම කියන්න පුළුවන්ද බැයිද? හරියටම කියන්න පුළුවන්. මොනවද? ඔව්. මොනවද පාට? පාට කීයක් තියෙනවද? නිලුයි කහයි රතුයි තැඹිලි සුදුයි. පාට 5ක් තියෙනවා. හරි. ඊළඟට අතු නොබෙදෙන ශාක වෙන් කරන්න පුළුවන්ද බැයිද? වෙන් කරන්න පුළුවන්. අතු නොබෙදෙන කට්ටිය වෙනම ගන්න පුළුවන්. ඊළඟට ඔත්තේ සංඛ්‍යා. ඔත්තේ සංඛ්‍යා කියලා වෙනම කට්ටියක් ඉන්නව නේද? වෙනම වෙන් කරන්න පුළුවන්. ඒකත් හරි. එකක් අමතකුණා. ප්‍රසිද්ධ ගායකයෝ. ප්‍රසිද්ධ ගායකයෝ වෙන් කරන්න පුළුවන්ද බැයිද? කෙනෙක් කියන්න පුළුවන්. කොහොමද වෙන් කරන්නේ? ප්‍රසිද්ධියක් දරුවෝ මනින්න බෑ. අපි දැන් යම් කිසි කෙනෙක් කියන්න පුළුවන් මෙයා ප්‍රසිද්ධයි. හරිද? හැබැයි අපි කාගෙන් හරි අහලා බැලුවොත් එයා ගැන දන්නේවත් නැහැ. හරිද? එහෙම කෙනෙක් ඉන්නවා කියලා. ඒ කියන්නේ දරුවෝ ප්‍රසිද්ධිය කියන එක එහෙම මනින්න බෑනේ. හරිද? කොහොමද අපි කියන්නේ ප්‍රසිද්ධයි කියලා? දැන් අපිට හිතෙනවා මෙන්න මේ අය ප්‍රසිද්ධයි කියලා. හැබැයි අපි වෙනින් පලාගතකට ගිහිල්ලා ආවොත් ඒ කට්ටියව කියන්නේ ඔය අපි ප්‍රසිද්ධයි කියන කට්ටියව අහලවත් නැහැ. හරිද? ඒක ප්‍රසිද්ධ නම් හැමෝම දැනගෙන ඉන්න බෑ. එතකොට ඒක සීමාවක්. ඒ කියන්නේ හරියටම මිනුමක් ගන්න විදියක් නැහැ. ඒ හින්දා ඒක කුලකයක් වෙන්නේ නැහැ. ඊළඟ දුප්පත් මිනිසුන් කියන එකත් ඒ විදිහමයි. අර පෝසත් දුප්පත් බව මනින්න ක්‍රමයක් නැහැ නිසා ඒකත් හරියටම කියන්න බෑ දරුවෝ. ඒකත් එහෙනම් කුලකයක් වෙන්නේ නැහැ. 100ට අඩු සමචතුරස්‍ර සංඛ්‍යා. 100ට අඩු සමචතුරස්‍ර සංඛ්‍යා. හරියටම ගන්න පුළුවන්ද බැයිද? ගන්න පුළුවන්. මතකයි නේද? අර 6 දී වදදී මං ඇන්දෙව්වේ. තිත් සටහන් මගින් සමචතුරස්‍රාකාර ඒගොල්ලෝ වෙනම කට්ටියක් ඉන්නවනේ. ඒ හින්දා ඒගොල්ලන්ව ගන්න පුළුවන්. කලම්බු යන වචනේ අක්ෂර ගන්න පුළුවන්ද බැයිද? ඒකත් ගන්න පුළුවන්. ඒ දරුවෝ අකුරු 26න් මෙතෙන්ට විතරක් අයිති අකුරු අපිට වෙනම කියන්න පුළුවන් නේ. හරියටම ගන්න පුළුවන්. අයිති මොනවද? C අකුරයි, O අකුරයි, L අකුරයි, M අකුරයි, B අකුරයි. හරිද? ඔය ටිකනේ තියෙන්නේ උතන. ඒතර හරියට මේක ගන්න පුළුවන්. ශ්‍රී ලංකාවට ආවේනික පක්ෂීන් හරියටම ගන්න පුළුවන්ද බැයිද? පුළුවන්. දැන් කොච්චර කුරුල්ලෝ හිටියත් ලංකාවට විතරක් ආවේනික කට්ටිය කියලා වෙනම කට්ටියක් ඉන්නවනේ. හරියටම වෙන් කරන්න පුළුවන්. මෙන්න මේ කට්ටිය තමයි ආවේනික කියලා. එහෙනම් ඒකත් කුලකයක්. ඊළඟට පන්තියේ සිටින දක්ෂ ළමුන්. හරි. ওই දක්ෂ බව අර මං කිව්වේ මයින්ඩ් ක්‍රමයක් නැහැනේ. දැන් පන්තියේ ඉන්න දක්ෂ ළමුන් කිව්වහම සමහරු ගණිතයට දක්ෂයි. සමහරු සිංහල වලට, සමහරු ඉතිහාසයට, සමහරු නැටුම් වලට, සමහරු චිත්‍ර වලට, සමහරු ගායනයට. හරි. ඔය මොනවා හරි දෙයකට දක්ෂයිනේ. සමහරු කේලම් කියන දක්ෂයි. හරිද? සමහරු ක්‍රීඩා කරන්න දක්ෂයි. එතකොට මොකද වෙන්නේ? මොනවා හරි දෙයකට දක්ෂයිනේ. එතකොට දක්ෂ බව මනින්න ක්‍රමයකුත් නැහැ. කුමකටද දක්ෂයි කියන්නේ කියලා දෙයකුත් නැහැ. ඒ හින්දා හරියටම ඕක ගන්න. ඒ කියන්නේ කොටස් කරලා ගන්න විදිහක් නැහැ. එහෙනම් දරුවෝ මොකද වෙන්නේ? ඒකත් කුලකයක් වෙන්නේ නැහැ. අන්තිමට තියෙනවා සිව්පාවුන්. සිව්පාවුන් කියන්නේ නම් කුලකයක්. හරිද? මොකද සිව්පාවුන් කියලා වෙනම කට්ටියක් අපිට වෙන් කරලා ගන්න පුළුවන්. හරියටම කකුල් හතරක් තියෙනවා නම් අපි කියනවා සිව්පාවුන්. හරිනේ? රයිට්. එහෙනම් දැන් තේරුණා නේද හරියටම කුලකයක් කොහොමද වෙන් වෙන්නේ කියලා? හරියටම වෙන් කරන්න පුළුවන් නම් කුලකයක්, හරියටම වෙන් කරන්න බැරිව මොකක් හරි අර දෙපැත්තකට දෝලණය වෙන දෙයක් නම් තියෙන්නේ. හරියටම වෙන් කර ගන්න බැයි නම් මොකද වෙන්නේ? කුලකයක් වෙන්නේ නැහැ. පැහැදිලිද? හරි. ඊළඟට අපි බලමු කොහොමද මේ කියන කුලකයක් ලියන්නේ කියලා. ඒ කියන්නේ දරුවෝ දැන් ඔය කුලක කියන ඒවා ඔහොම නිකන් වචනෙන් ලිව්වට මදි. ඕක ලියන නිශ්චිතම ක්‍රමයක් තියෙනවා ගණිතේ. ඒ කියන්නේ හරියටම කුලකයක් ලියා දක්වන ක්‍රමයක් තියෙනවා. අපි බලමු එහෙනම් කොහොමද කුලකයක් ලියා දක්වන්නේ කියලා. දාන අනුමාත්‍රකාවක් කුලකයක් ලියා දැක්වීම. කුලකයක් ලියා දැක්වීම. දාගන්න අනුමාත්‍රකාව.
හරි. මාතෘකාව ලියාගත්ත නේද? කුලකයක් ලියා දැක්වීම. දැන් ඕගොල්ලෝ හැමෝම දන්නවනේ කුලකයක් කොහොමද අඳුරගන්නේ කියලා. හරිද? කුලකයක් වේද නොවේද කියලා ඔන්න ඕගොල්ලෝ අඳුරගන්න දන්නවා. දැන් දරුවෝ කුලකයක් ලියලා දක්වන ක්‍රමයක් තියෙනවා කියලා මම කිව්වනේ නිශ්චිත ක්‍රමයක්. ඒක මෙන්න මෙහෙමයි. දැන් මම උදාහරණයක් ගන්නම්කෝ. දේ දුන්නේ පාට. ඔයගොල්ලෝ දන්නවනේ දැන් මේක කුලකයක්නේ හරියටම වෙන් කරන්න පුළුවන්. පාට වලින් දේ දුන්නේ පාට වෙන් කර ගන්න පුළුවන්. එතකොට මේ කුලකය අපි හරියටම ලියා දක්වනවා නම් දරුවෝ ලියන්න ඕනේ සංගල වරහණක් ඇතුලේ. මොනවටද සංගල වරහන් කියන්නේ මතකද? ඔන්න දැන් කට්ටිය අමාරුව වැටෙන තැන හරි. ඇයි දන්නවද? සමහරුන්ට සංගල වරහන් ලියා ගන්න බෑ. මෙන්න මෙහෙමයි සංගල වරහන දාන්නේ. මේ පැත්තෙන් මෙන්න මෙහෙම සංගල වරහන දාන්න ඕනේ. මේ පැත්තෙන් මෙන්න මෙහෙම සංගල වරහන දාන්න ඕනේ. ඔන්න ඕකට තමයි කියන්නේ සංගල වරහන කියලා. මේ බලන්න. මෙහෙම ඒ පැත්තට ආය අනිත් පැත්තට. ඔහොම. හරිද? දැන් අපේ කට්ටියට ඕව ලියන්න ගියාම එක එක ඒවා වෙනවා. සමහරව දානවා මෙහෙම. හරිද? සමහරව දානවා ඔහොම. හරිද? සමහරව නිකන් තුනේ ඉලක්කම ලියුවා වගේ අනිත් පැත්තට. මෙහෙමත් දාන කට්ටිය මට අහු වෙලා තියෙනවා. හරිද? මේ ඔක්කොම වැරදි. හරි? ඔය කාක්කෝ තුනේ ඉලක්කම් අරව මෙව එහෙම දාන් ඉන්නේ නැහැ. සංගල වරහන ලියන්න පුරුදු වෙන්න ඕනේ. හරිද? මම දන්නවා දැන් ඕක ලියන්නද සමහරුන්ට කොච්චර කරත් මුලින් ලියන්න බෑ. හරිද? ඇදේ යනවා, එක එක විකාර සලකුණු වෙනවා. හරිද? හැබැයි කොහොම හරි සංගල වරහන ලියන්න පුරුදු වෙන්න ඕනේ. මොකද මෙතන ඉඳන් එහාට ඕගොල්ලන්ට ওই කුලක පාඩම 11ට යනකම්ම තියෙනවා. ඒ හැම එකේදීම සංගල වරහන ලියන්නම වෙනවා. හරිද? ඒ හින්දා දැන් වරදිනවා නම් ලොකුවට සංගල වරහන් දෙකක් ලියාගෙන ඒකුට ඇඳ ඇඳ හරි පුරුදු වෙන්න ඕනේ. හරිද? රයිට්. එහෙනම් පළවෙනි කාරණේ තමයි මතක තියාගන්න දරුවෝ කුලකයක් ලියා දක්වද්දී අනිවාර්යෙන් ඒක ලියා දක්වන්න ඕනේ මොකක් ඇතුළේද? සංගල වරහණක් ඇතුළේ. හරිද? සංගල වරහණක් ඇතුළේ තමයි කුලකයක් ලියා දක්වන්නේ. ඒ වගේම තමයි මේ කුලකය හඳුනා ගැනීම සඳහා අපි ඒ කුලකයට නමක් දෙන්න ඕනේ. කුලකයට නමක්. ඒ කොහොමද? අපේ නමක් දෙනවද? නෑ. දැන් අපිව අඳුර ගන්න අපිට නමක් දීලා තියෙනවනේ නේද? දැන් පන්තියක ළමයි ඉන්නකොට ඒ ළමයා වඳුර ගන්න නමක් තියෙනවා. ඒ වගේ තමයි දැන් කුලකත් කීපයක් ලියවෙන්න පුළුවන් තැන් තියෙනවානේ. එතකොට ඒ කුලක වෙන වෙනම අඳුර ගන්න අපි ඒගොල්ලන්ටත් නමක් දෙනවා. හැබැයි දැන් අමිල, නිමල්, අමල්, අමාලි ඔහොම දෙන්නේ නැහැ. හරිද? ඒව මිනිසුන්ට දාන නම්නේ. අපි කුලකයක් නම් කරන්නේ ඉංග්‍රීසි හෝඩියේ කැපිටල් අකුරකින්. දැන් ඉංග්‍රීසි හෝඩියේ තියෙනවනේ අකුරු 26ක්. හරිද? ඔය අකුරු 26න් කැමති කැපිටල් අකුරකින් නම් කරන්න පුළුවන්. ගැටලුවක් නැහැ. ඒතර කෙනෙක් කියන්න පුළුවන් ඉතින් අකුරු 26යි තියෙන්නේ. කුලක 27ක් ලිව්වොත් කොහෙන්ද අකුරු කියලා. හරිද? එතකොට ඉතින් අකුරු ගන්න විදිහක් තියෙනවා අපිට. හරිද? තව වෙනස්කම් කර කර අපි අකුරු හදා ගන්නවා. හරිද? උඩින් මෙහෙම පොඩි ලකුණක් දාලා හරි ඒවා අපි ඉස්සරහට ඉගෙන ගමු. හරිද? A' B' ඔහොම කිය වෙන වෙනම හරිද? ඒ අකුරු හදා ගන්න ක්‍රම තියෙනවා. ඒ හින්දා අකුරු 26 වුන්දටම ඇති. අපි කොහොමත් ඉතින් 7 දී නම් කුලක 20 ගාණක් කතා කරන්නේත් නැහැ. ඒ හින්දා කිසි ප්‍රශ්නයක් නැහැ. හරිද? මෙන්න බලන්නකෝ. අපිට පුළුවන් මේ කුලකය ඉංග්‍රීසි හෝඩියේ කැපිටල් අකුරකින් ඔන්න ඔහොම නම් කරන්න. නම් කරද්දී දරුවෝ දාන්නේ සමාන ලකුණ. හරිද? එහෙනම් කොහොමද කුලකයක් ලියා දක්වන්නේ? කුලකයක් ලියා දක්වද්දී කුලකය සංගල වරහණක් තුල ලියා ඉංග්‍රීසි හෝඩියේ කැපිටල් අක්ෂරයකින් නම් කරන්න ඕනේ. එතකොට දේ දුන්නේ පාට කියන කුලකය නම මොකද්ද? A. මේ තියෙන්නේ A කියන කුලකය. එතකොට තව ලියන්න පුළුවන්. මේ බලන්න මේ. මෙන්න සංගල වරහණ ඇතුලේ ලියන්න ඕනේ. ඉංග්‍රීසි හෝඩියේ ස්වර අක්ෂර ඉංග්‍රීසි හෝඩියේ ස්වර අක්ෂර ලිව්වා. ඊළඟට දානවා ඉංග්‍රීසි අකුර B. ඊළඟට තව කුලකයක් ගන්නවා. මොනවද? ඉරට්ටේ සංඛ්‍යා ගන්න පුළුවන් මොකක් කියලාද? මම දානවා C. හරි. ඕන අකුරක් ගන්න පුළුවන්. හැබැයි මොන අකුරුද? කැපිටල් අකුරු. හරිද? ඔන්න ඔතනත් ප්‍රශ්නයක් තියෙනවා. සමහරුන්ට කැපිටල් සිම්පල් මාරු වෙනවා. හරිද?
සිම්පල් එහෙම ලියන් එන්නේ නැහැ තට්ට බලනවා. හරි. ඒ හින්දා අනිවාර්යයෙන්ම කැපිටල් අකුරුයි ලියන්න ඕනේ. හරි. එහෙනම් කොහොමද කුලකයක් ලියා දක්වන්නේ? සංගල වරහණක් ඇතුළේ ලියා දක්වන්නේ. කොහොමද නම් කරන්නේ? ඉංග්‍රීසි හෝඩියේ කැපිටල් අක්ෂරයකිනුයි නම් කරන්නේ. පැහැදිලිද? එහෙනම් දැන් අපි ඕක ලියා ගමු. ලියන තරුවක් දාලා මෙහෙම කුලකයක් එය හඳුනාගත හැකි ලක්ෂණයක් මගින් ලියා දක්වයි. එහිදී පහත කරුණු පිළිපැදිය යුතුය. හරි. ලියා ගන්න දරුවෝ අංක 1 සංගල වරහණක් තුල ලියා දැක්විය යුතුය. ඊළඟට දාන්න අංක 2 සංගල වරහණ තුල
ලියූ කුලකයට ලියූ කුලකයට ලියූ කුලකයට ලියූ කුලකයට මුලින් 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 සමාන ලකුණක් සමාන ලකුණක් සමාන ලකුණක් යොදා 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 ඉංග්‍රීසි හෝඩියේ යොදා ඉංග්‍රීසි හෝඩියේ ඉංග්‍රීසි හෝඩියේ කැපිටල් අක්ෂරයකින් ඉංග්‍රීසි හෝඩියේ කැපිටල් අක්ෂරයකින් කැපිටල් අක්ෂරයකින් කැපිටල් අක්ෂරයකින් නම් කළ යුතුය 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 හරි දරුවෝ බෝඩ් එකේ තියෙන උදාහරණ 3 ලියා ගන්න දැන් right ලියා ගන්න බැරි වුණා නම් දැන් වීඩියෝ එක නතර කරලා දරුවෝ චුට්ටක් ලියාගෙන ඉන්න right දැන් මේ කොටස ඕගොල්ලෝ ලියාගත්තා නම් මේ කොටස තේරුම් ගන්න දරුවෝ අපි එහෙනම් කුලකයක් ලියා දක්වද්දී කරන්නේ ඒ කුලකය සංගල වරහණක් තුල ලියන්නේ. හරිද? කුලකය මොකක් තුල ලියන්නේ? සංගල වරහණක් තුල ලියන්නේ. සංගල වරහණක් තුල ලියලා ඉංග්‍රීසි හෝඩියේ කැපිටල් අක්ෂරයකින් එයාව නම් කරනවා. හරිද? ඉංග්‍රීසි හෝඩියේ කැපිටල් අක්ෂරයකින් එයාව නම් කරනවා. ඔන්න ඔය විදිහට තමයි අපි කුලකයක් කියන එක ලියා දැක්වීම කරන්නේ. පැහැදිලිද? හරි. දැන් ගන්නකො ඕගොල්ලන්ගේ නිබන්ධනයේ 9 වෙනි පිටුව. නිබන්ධනයේ 9 වෙනි පිටුවේ තියෙනවා ඉහත අභ්‍යාසයේ ඔබ හඳුනාගත් කුලක නැවත සම්මතාකාරයෙන් සංගල වරහන් තුල ලියා නම් කරන්න. ඒ කියන්නේ දරුවෝ මෙන්න මෙහෙම අපි කළානේ අභ්‍යාසයක් හරි වැරදි දාලා. එතකොට මේකේ හරි දැම්මේ කුලකවලටනේ. අන්න ඒ කුලක ටික දැන් ඕගොල්ලෝ මේ පිටුවේ සම්මතාකාරයෙන් ඒ කියන්නේ මෙන්න මේ විදිහට සංගල වරහන් ඇතුලේ ලියලා ඕගොල්ලන්ට කැමති අක්ෂර වලින් නම් කරන්න. හැබැයි එකම අක්ෂරයෙන් දෙන්නෙක් නම් කරන්න එපා දරුවෝ. අකුරු 26ක් තියෙනවානේ. හරිද? ඒ හින්දා එක එක වෙනස් අක්ෂර ගන්න. අනිත් කාරණේ තමයි මෙතන ඔක්කොම ටික මෙතෙන්ට එන්නේ නැහැ. හරිද? කුලක උණු කට්ටිය විතරයි ලියන්නේ. කුලක නෙවෙයි නම් කුලකයක් විදියට ලියන්න බෑනේ. ඒ නිසා මෙතෙන්දි කුලක උණු කට්ටිය තමයි ගන්න ඕනේ. පැහැදිලිද? හරි. එහෙනම් දරුවෝ දැන් ඉක්මනින් වීඩියෝ එක නතර කරලා දැන් ඔයගොල්ලෝ දන්නවනේ එහා පැත්තේ හරි වැරදි දාලානේ තියෙන්නේ. ටක් ගාලා ඒ කුලක උණු කට්ටිය
ඔතන සම්මතාකාරයෙන් සංගල වරහන් ඇතුලේ ලියලා නම් කරගන්න ඉංග්‍රීසි හොඩේ කැපිටල් අකුරකින් අන්න ඒක ලියද්දී සංගල වරහන් හරියට දාන්න ඕනේ. හරිද? රයිට්. එහෙනම් දැන් වීඩියෝ එක නතර කරලා ඒකට වෙලාව අරගෙන ඒ කොටස හදලා එන්න අපි ඊළඟට කතා කරමු ඊළඟ කොටස සම්බන්ධයෙන්. හරි? රයිට්. ඔය අභ්‍යාසය කරන්න ඉස්සෙල්ලාම right. දැන් ඔයගොල්ලෝ කුලකයක් ලියන්නත් ඔන්න දැනගත්තා. දැන් ඔන්න අර ඉස්සෙල්ලා අභ්‍යාසයේ තිබ්බ කුලක ටික දැන් ලස්සනට එහා පැත්තේ පිටුවේ සංගල වරහන් ඇතුලේ ලියලා යම් කිසි ඉංග්‍රීසි හොඩි අකුරක් දාලා සමානයි කියලා නම් කරලා තියෙන්න ඕනේ. හරි? right. අපි ඊළඟට කතා කරමු ළමයි මේ කුලකයකට අදාළව අවයව කියලා දෙයක් තියෙනවා. කුලකයකට අදාළව අවයව කියලා දෙයක් තියෙනවා. හරිද? අන්න ඒ මොනවද කියලා ඊළඟට අපි කතා කරගමු. ලියන්න මාත් එක්කම අනුමාතෘකාවක් කුලකයක අවයව. කුලකයක අවයව. කුලකයක අවයව. කුලකයක අවයව. හරිද? හරියම ලේසි. හරිද? මේ කුලකයක අවයව කියන්නේ දරුවෝ කුලකයක අවයව කියලා කියන්නේ කිසියම් කුලකයකට දැන් අපි කුලකයක් කියලා දෙයක් ගන්නවනේ අන්නේ කිසියම් කුලකයකට අයිති වෙන දේවල් වලට තමයි අපි කියන්නේ කුලකයක අවයව කියලා. දැන් ඕනම කුලකයකට අයිති වෙන දේවල් තියෙනවනේ. දැන් සිව්පාවුන් කිව්වොත් සිව්පාවුන් ගණයට අයිති වෙන කට්ටිය ඉන්නවා. දේ දුන්නේ පාට කිව්වොත් දේ දුන්නේ පාට වලට අයිති පාට තියෙනවා. ඊළාට ඉරට්ටේ සංඛ්‍යා කියලා කිව්වොත් ඉරට්ටේ සංඛ්‍යා වලට අයිති වෙන සංඛ්‍යා තියෙනවා. ඊළඟට අපි ගත්තොත් ශාකභක්ෂකයෝ කියලා කිව්වොත් සතුන්ගෙන් ශාකභක්ෂකයන්ට අයිති වෙන සතුන් ඉන්නවා. ඔය විදිහට ඕනම කුලකයකට අයිති වෙන අය ඉන්නවනේ. අන්න ඒගොල්ලන්ට අපි කියනවා ඒ කුලකයේ අවයව කියලා. දැන් උදාහරණයක් මම කිව්වොත් මෙන්න බලන්නකෝ උදාහරණයක් මම කිව්වොත් ඒ කියලා කුලකයක් ඉන්නවා කියලා අපි හිතමුකෝ දේ දුන්නේ පාට කියලා. දේ දුන්නේ පාට. හරිද? දැන් මේ කුලකයට අයිති පාට තියෙනව නේද? අන්න ඒවට තමා කියන්නේ ඔය කුලකයේ අවයව කියලා. ඒ කුලකයේ අවයව කියන්නේ එයාට අයිති දේවල් වලට. එතකොට මොනවද දේ දුන්නේ පාට? රතු ඊළඟට තැඹිලි කහ කොළ නේද? නිල් අයිති ඊළඟට තව මොනවද අයිති? ඉන්ඩිගෝ සහ දම් කියන පාට අයිති නේද? නිල් ඊළඟට ඉන්ඩිගෝ සහ දම්. ඔන්න ඔය කියන පාටනේ අයිති වෙන්නේ. හරිද? ඔය කියන පාටනේ අයිති වෙන්නේ. එතකොට මෙන්න මේ වගේ කුලකයකට අයිති දේවල් වලට තමයි කියන්නේ මොනවා කියලාද? අවයව කියලා. මේ බලන්න තව උදාහරණයක්. B කියලා මම ගන්නවා කුලකයක්. ඉංග්‍රීසි හෝඩියේ ස්වර අක්ෂර. ස්වර අක්ෂර. හරි? එතකොට මොනවද මෙයාට අයිති අවයව? මෙයාට අයිති අවයව. එතකොට ඉංග්‍රීසි හෝඩියෙන් ස්වර විදියට අපි සලකන්නේ මොනවද? A, E, I, O සහ U. ඔන්න ඔය විදිහට දරුවෝ මේ විදිහට
යම්කිසි කුලකයකට අයිති වන දේවල් තියෙනවනේ. එයාට අයිති වන දේවල්. අන්න එව්වට තමයි අපි කියන්නේ ඒ කුලකයේ මොනවා කියලාද? අවයව කියලා. පැහැදිලිද? ඒ කුලකයේ අවයව කියලා අපි ඒව හඳුන්වනවා. රයිට්. එහෙනම් ඔන්න දැන් පැහැදිලි නේද? අවයව කියන්නේ යම් කුලකයකට අයිති දේවල් වලට. එහෙනම් ලියන්න තරුවක් දාලා යම් කුලකයකට අයත්වන දේවල් එම කුලකයේ අවයව නම් වේ. එම කුලකයේ අවයව නම් වේ. එම කුලකයේ අවයව නම් වේ. අවයව නම් වේ. හරිද? රයිට්. එහෙනම් කුලකයකට අයිති දේවල් වලට තමා දරුවෝ අපි කියන්නේ මොනවා කියලාද? ඒ කුලකයේ අවයව කියලා. හරි. ඔන්න උදාහරණ දෙක ලියා ගන්න. දැන් නම් තමුන්ට අවශ්‍ය කාලය ගන්න දරුවෝ වීඩියෝ එක නතර කරලා උදාහරණ දෙක පැහැදිලිව ලියාගෙන හරිද තේරුණාද කියලා බලලා ඊළඟ කොටසත් එක්ක එකතු වෙන්න. රයිට්. එහෙනම් අපි ඊළඟට කතා කරමු අද දවසේ අන්තිම කොටස විදිහට. දැන් මේ අවයව කියන්නේ මොනවද කියලා ඕගොල්ලෝ අඳුරගත්තානේ. හරිද? අපි බලමු දැන් කොහොමද අවයව ලියා දක්වන්නේ කියලා. එහෙනම් ලියන්න අනුමාත්‍රිකාවක් කුලකයක අවයව ලියා දැක්වීම. කුලකයක අවයව ලියා දැක්වීම. කුලකයක අවයව ලියා දැක්වීම. කුලකයක අවයව ලියා දැක්වීම. හරි. මෙන්න බලන්න දරුවෝ දැන් කුලකයකට අයිති වන දේවල් වලටනේ කිව්වේ අපි යාගේ අවයව කියලා. හරිද? එයාගේ අවයව කිව්වේ කුලකයකට අයිති වන දේවල් වලට. එතකොට අපි ගත්තොත් කුලකයක් හරිද? ඒ කුලකයේ දැන් අවයව ටික ලියන නිශ්චිත ක්‍රමයක් තියෙනවා. දැන් අපි කුලකයක් ලියන නිශ්චිත ක්‍රමයක් තිබ්බනේ. ඒ විදිහටම හරිම ක්‍රමයක් තියෙනවා අවයව ලියන. මෙහෙම බලන්නකෝ. මම ගන්නම් මෙන්න මෙහෙම කුලකයක් A කියලා. ඉංග්‍රීසි හෝඩියේ
ස්වර අක්ෂර. ඉංග්‍රීසි හෝඩියේ ස්වර අක්ෂර. හරි. මෙන්න මෙහෙම කුලකයක් ගත්තා කියමුකෝ. දරුවෝ දැන් අවයව ලියන්නත් ඕනේ. හොඳින් මතක තියාගන්න. අවයව ලියන්නත් ඕනේ. සංගල වරහන් ඇතුළෙමයි. හරිද? ඒක නීතියක්. එතකොට අවයව ලියන්නෙත් සංගල වරහන් ඇතුළේ. එතකොට ඉංග්‍රීසි හෝඩියේ ස්වරාක්ෂර මොනවද? A අකුරයි, E අකුරයි, I අකුරයි, O අකුරයි, U අකුරයිනේ. හරිද? එතකොට ඕවා සංගල වරහන් ඇතුළේ ලියන්න ඕනේ. අවයව ලියද්දිත් මොනව ඇතුළේද ලියන්න ඕනේ? සංගල වරහන් ඇතුළේ. දැන් සමහරුන්ට නම් ගැටලුවක් නේද? ඕවා දාන්න ගියාම එපා වෙනවානේ. හරි. ඒවා පුරුදු වෙන්න ඕනේ. ඊළඟට මේ අවයව දරුවෝ ලියද්දී සෑම අවයව දෙකක්ම මෙන්න මෙහෙම කමාවකින් වෙන් කරන්න ඕනේ. හරිද? කමාවකින් වෙන් කරන්න ඕනේ. අවයව ලියද්දී සෑම අවයව දෙකක්ම කමාවකින් වෙන් කරන්න ඕනේ. එහෙනම් මම මොකද්ද කිව්වේ? අවයව ලියද්දී සංගල වරහණක් ඇතුළේ ලියන්න ඕනේ. අවයව දෙකක් කමාවකින් වෙන් කරන්න ඕනේ. ඊළඟට කුලකයේ අකුරෙන්ම නම් කරන්න ඕනේ. එතකොට මේ කුලකයේ ඒනේ. එහෙනම් අපි මෙයාගේ අවයව නම් කරන්නේත් ඒ කියලා. ඒතර වෙනම අකුරක් භාවිතා කරන්න බෑ දරුවෝ. හරිද? කුලකයේ අකුරෙන්ම නම් කරන්න ඕනේ. මෙහෙම බලා ගන්න ආයෙත්. මම තව කුලකයක් ගන්නම් B. එකත් 10ත් අතර දෙකෙහි ගුණාකාර. දෙකෙහි ගුණාකාර. මෙහෙම එකක් ගත්තා කියලා අපි හිතමුකෝ. දැන් දරුවෝ මෙයාට අයිති අවයව තියෙනවානේ. ওই ටික මොකක් ඇතුළේද ලියන්න ඕනේ? සංගල වරහණක් ඇතුළේ. එතකොට දැන් 1ත් 10ත් අතර කියලානේ කියන්නේ. ඒ කියන්නේ එකේ ඉඳන් දැන් මෙහෙම තියෙනවානේ 2 3 4 5 6 7 8 9 10 කියලා. 1යි 10යි අතර. එතකොට දරුවෝ 10 අයිති නැහැ. කියන්නේ මේ දෙන්න අතර ඉන්න කට්ටියකින් අහන්නේ. හරිද? මේ දෙන්න අයිති නැහැ. මේ අතර ඉන්න අයගෙන් දෙකෙහි ගුණාකාර මොනවද කියලා අහනවා. දෙකෙහි ගුණාකාර. එතකොට මේකෙන් දෙකෙහි ගුණාකාර මොනවද? 2 ගන්න පුළුවන්, 4 ගන්න පුළුවන්, 6 ගන්න පුළුවන්, තව 8 ගන්න පුළුවන්. දෙවරක් 1 2යි, දෙවරක් 2 4යි, දෙවරක් 3 6යි, දෙවරක් 4 8යි. ආයෙත් කියනවා 10 ගන්න බෑ. ඒ කිව්වේ 10ත් අතර කියලානේ. එතකොට 10 අයිති වෙන්නේ නැහැ. එහෙනම් අවයව තමා 2 4 6 8. හරිද? එතකොට දරුවෝ ඔහොම අවයව ලියද්දිත් මතක තියාගන්න සංගල වරහණක් ඇතුලේ ලියලා හැම අවයව දෙකක්ම ඔන්නෝම කමාවකින් වෙන් කරන්න ඕනේ. වෙන් කරලා කුලකයේ අකුරෙන්ම නම් කරනවා. පැහැදිලිද? සංගල වරහන් දාන්න ඕනේ. ඒ අවයව දෙකක් අතර කමාවක් දාන්න ඕනේ. සහ කුලකයේ අකුරෙන්ම නම් කරන්න ඕනේ. දැන් මෙතන මෙහෙම 1ත් 10ත් අතර කිව්වහම දරුවෝ 10 අයිති වෙන්නේ නැහැ. හැබැයි කිව්වනම් 1 සිට 10 දක්වා කියලා. 10 දක්වා කිව්වහම 10 අයිති. මතක තියාගන්න ඒක. මේම අල්ත යන්නත් එක්ක 1ත් 10ත් අතර කිව්වහම ඒ අන්තිම සංඛ්‍යාව අයිති වෙන්නේත් නැහැ. මුල් සංඛ්‍යාව අයිති වෙන්නේත් නැහැ. හැබැයි සිට දක්වා කිව්වොත් අයිති වෙනවා. හරි, ඒව ඉතින් පොඩි දේවල්. හරි. එහෙනම් මම ඔන්න දැන් මේ නීති තුනක් කිව්වා. සංගල වරහන් ඇතුලේ ලියන්න ඕනේ, අවයව අතර කමාවක් දාන්න ඕනේ, කුලකයේ අකුරෙන්ම නම් කරන්න ඕනේ. ඊළඟට දරුවෝ තව තියෙනවා. තව විශේෂිත නීති තියෙනවා. අපි ගමුකෝ C කියලා. නැත්තම් වෙන අකුරක් ගන්නම්කෝ නේද? හැමදෙස්සෙම ඕවනේ ගන්න කියලා හිතයිනේ. R කියලා ගමුකෝ. අපිට දෙනවා මෙහෙම. කොළඹෝ යන වචනයේ අකුරු. යන වචනයේ අකුරු. ඔන්න ඔහොම කුලකයක් දෙනවා. මෙන්න මෙහෙම කුලකයක්. හරිද? එතකොට දැන් මේකේ අවයව ලියද්දි දරුවෝ තව ඔන්න නීතියක් එනවා. දැන් මේකේ තියෙන අකුරු මොනවද? මේකේ තියෙන අකුරු C අකුර තියෙනවනේ. ඊළඟට O අකුර තියෙනවනේ. ඊළඟට L අකුර තියෙනවනේ. ආයේ O අකුරක් නේද තියෙන්නේ. අන්න අපි අවයව ලියද්දි කවදාකවත් එකම කෙනා දෙවතාවක් ලියන්නේ නැහැ. දැන් O අකුරු දෙකක් තිබ්බට ඒ දෙකම ඕනේ ඉතින්. හරිද? අපි ඒක O අකුරක් ලියලා තියෙනවානේ. ඒ හින්දා අපි එකම අකුර දෙවතාවක් ලියන්නේ නැහැ. අපි ලියනවා M
ඊළඟට B. ඔය වචනේ ඉන්නේ ඔන්න ඔච්චරයි අකුරු නේද? ඕ අකුරු ගොඩක් හිටියා කියලා ගොඩක් ලියන්නේ නැහැ. එහෙනම් මතක තියාගන්න අවයව ලියද්දි සංගල වහන් ඇතුලේ ලියන්න ඕනේ. අවයව අතර කමාවක් දාන්න ඕනේ. කුලකයේ අකුරෙන්ම නම් කරන්න ඕනේ. ඒ වගේම තමා එක අවයවයක් එක වතාවක් විතරක් ලියන්න ඕනේ. පැහැදිලිද? ඔන්න එහෙනම් දැන් හතරක් කිව්වා. මොනවද? සංගල වරහන් ඇතුලේ ලියන්න ඕනේ. අවයව අතර කමාවක් දාන්න ඕනේ. ඊළඟට කුලකයේ අක්ෂරයෙන්ම නම් කරන්න ඕනේ. ඊළඟට මොකද්ද? එක අවයවයක් එක වතාවක් පමණක් ලියන්න ඕනේ. තව එකක් තියෙනවා. 4. මම ගන්නම්කො T කියලා කුලකයක්. ඔයගලන්ට දෙනවා ඔත්තේ සංඛ්‍යා කියලා කුලකයක්. ඔත්තේ සංඛ්‍යා. දැන් දරුවෝ ඔත්තේ සංඛ්‍යා කියන්නේ හරිද? ඔත්තේ සංඛ්‍යා කියලා කියන්නේ කුලකයක්නේ. හරියටම වෙන් කරන්න පුළුවන්. එතකොට දැන් මෙන්න මම ලියනවා ඔත්තේ සංඛ්‍යාවල පළවෙනියා කවුද? ඔත්තේ සංඛ්‍යා කියලා කියන්නේ හරියටම දෙකෙන් නොබෙදෙන අයනේ. එතකොට 1. ඊළඟට ඉන්නේ 3. ඊළඟට ඉන්නේ 5. ඊළඟට ඉන්නේ 7. හැබැයි දැන් මෙන්න මෙතන වගේ සීමාවක් නෑ නේද? එතකොට ඕක දිගටම ලියන්න පුළුවන් නේ. ඉවරයක් වෙනවද? අපෝ නෑ. හරිද? සංඛ්‍යා ඉවරයක් වෙන්නේ නෑ. දිගටම යනවා. ඔන්න ඔය වගේ අවයව අර ඉවරයක් නැතුව තියෙනකොට අපි කරන්නේ දරුවෝ මෙහෙම අවයව කිහිපයක් ලියලා අගින් තියෙනවා 33ක්. අගින් මොකද කරන්නේ? 33ක් දානවා. ඒකෙන් අපි නිරූපණය කරනවා තව ඉස්සරහටත් ඕකේ අවයව තියෙනවා. ඇයි අපිට ඉතින් ඔක්කොම ලියන්න බැහැනේ නේද? අන්න ඒ නිසා අර වගේමයි කුලකයේ අක්ෂරයෙන් නම් කරනවා. එහෙනම් අපි මොනවද ඉගෙන ගත්තේ? අපි ඉගෙන ගත්තා ඔතෙන්දි නීති 5ක්. හරිද? කුලකයක අවයව ලියද්දි නීති 5ක් තියෙනවා. ඒ තමා සංගල වරහන් ඇතුලේ තමා අවයව ලියන්න ඕනේ. ඊළඟට සෑම අවයව දෙකක් අතරම කමාවක් දාන්න ඕනේ. ඒක සාමාන්‍ය අපි දානවනේ කොහොමත් වෙන් කරන්න. ඊළඟට කුලකයේ අක්ෂරයෙන්ම නම් කරන්න ඕනේ. අතිශය වැදගත් ඔය තුන. ඊළඟට තව වැදගත්ම දේවල් දෙකක් තමා එක අවයවයක් මෙන්න මෙතන වගේ මේ එක අවයවයක් එක වතාවයි ලියන්න ඕනේ. එක අවයවයක් එක වතාවයි ලියන්න ඕනේ. අනිත් කාරණේ තමා අවයව විශාල ගාණක් තියෙද්දි කියන ලියලා ඉවර කරන්න බැරි තරම් තියෙද්දි මොකද කරන්නේ? කිහිපයක් ලියලා අගින් 33ක් දාන්න ඕනේ. පැහැදිලිද? රයිට්. එහෙනම් අපි සටහනක් ලියාගමු දරුවෝ මෙන්න මෙහෙම. ලියන්න කුලකයක අවයව ලිවීමේදී කුලකයක අවයව ලිවීමේදී පහත කරුණු පිළිපැදිය යුතුය. පහත කරුණු පිළිපැදිය යුතුය. පහත කරුණු පිළිපැදිය යුතුය. පිළිපැදිය යුතුය. හරි. තරෝ කරුණු ටික ලියාගමු අපි. ලියන අංක 1 කියලා දාලා අංක 1 අවයව සංගල වරහණක් අවයව සංගල වරහණක් තුල සංගල වරහණක් තුල ලිවිය යුතුය. සංගල වරහණක් තුල
ලිවිය යුතුය. ලිවිය යුතුය. ඊළඟ යන අංක 2 සෑම 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 අවයව සෑම අවයව දෙකක් අතරම සෑම අවයව දෙකක් අතරම සෑම අවයව දෙකක් අතරම කොමාවක් 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 යෙදිය යුතුය කොමාවක් යෙදිය යුතුය යෙදිය යුතුය යෙදිය යුතුය. හරි. ලියන දරුවෝ තුන්වෙනි කරුණ කුලකයේ 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 ඉංග්‍රීසි අක්ෂරයෙන්ම කුලකයේ ඉංග්‍රීසි අක්ෂරයෙන්ම අක්ෂරයෙන්ම නම් කළ යුතුය නම් කළ යුතුය නම් කළ යුතුය right හතරවෙනි කරුණ ලියන්න රතු පෑනකින් මේක තමයි වැදගත් කරුණු දෙක ලියන්න එක් අවයවයක් එක් අවයවයක් එක් අවයවයක් එක් වතාවක් පමණක් එක් වතාවක් පමණක් එක් වතාවක් පමණක් එක් වතාවක් පමණක් ලිවිය යුතුය ලිවිය යුතුය ලිවිය යුතුය ලිවිය යුතුය right ලියන අන්තිම කරුණ අවයව 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 විශාල ප්‍රමාණයක් විශාල ප්‍රමාණයක් විශාල ප්‍රමාණයක් ඇති විට ඇති විට විශාල ප්‍රමාණයක් විශාල ප්‍රමාණයක්
ඇති විට ඇති විට මුල් අවයව මුල් අවයව මුල් අවයව මුල් අවයව කිහිපය 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 ලියා කිහිපය ලියා අගින් 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 තිත් තුනක් අගින් තිත් තුනක් අගින් තිත් තුනක් යොදයි අගින් තිත් තුනක් යොදයි අගින් තිත් තුනක් යොදයි හරි අදට ඇති නේද හරි අපි ඔතනින් නවත්තගමු තව අපි චූටි කොටසක් තියෙනවා හරිද කමන්නේ ඒක අපි ඊළඟ කොටසත් එක්ක කතා කරමු රයිට් එහෙනම් දරුවනේ ඔන්න ඔය කරුණු පහ පාඩම් කරගන්න ඕනේ සංගලහරණ ඇතුලේ ලියනවා කමා දානවා ඉංග්‍රීසි අකුර අර කුලකේ අකුරමයි ගන්නෙ එක අවයවයක් එක්වතාවයි ලියන්නේ අවයව ගොඩාක් තියෙනවා නම් කීපයක් ලියලා අගින් 33ක් දානවා හරි දැන් ඕගොල්ලෝ මගේ මේ පිටුපසින් පේන බෝඩ් එකේ දාලා තියෙන උදාහරණ ටික ඔතන ලියා ගන්න ඕනේ හරිද ලියාගෙන ඉවර වෙලා ඕගොල්ලන් තියෙනවා චූටි ගෙදර වැඩක් හරිද ඒ තමයි 10 වෙනි පිටුවට එන්නකො නිබන්ධනේ 10 වෙනි පිටුවයි 11 වෙනි පිටුවයි 10 වෙනි පිටුවයි 11 වෙනි පිටුවයි දාලා තියෙනෝනේ ගණන් 18ක් අන්නේ ගණන් ටික ඕගොල්ලෝ අවයව ලිවීමක් විදියට මේ කියපු විදියට ලියා දක්වන්න ඕනේ හරිද රයිට් එහෙනම් අපි ඊළඟ දවසේ කුලක පාඩම අවසන් කරලා ඊළඟ පාඩම ගැන සාකච්ඡා කරමු හරි එහෙනම් දැන් මේ උදාහරණ ටික ලියා ගන්න උදාහරණ ටික ලියාගෙන ඉවර වෙලා අන්න අර අභ්‍යාසය කරන්න හරි රයිට්